ආයිබෝවන් සුබෝදෑසනක් හැම දෙනකොටම. ඊයේ පොරොන්දු වෙච්ච විදියටම අද අපි සාකච්ඡා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාත් සමග. සුබෝදෑසනක් මන්ත්‍රීතුමනි. නායකතුමනි. ඔව්. මම කැමති මං හිතාව කොහොමද අපි අද මේ වැඩේ පටන් ගන්නෙ කියලා. මොකද බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න මාතෘකා හැටියට. නමුත් පළමුවෙන්ම මම කැමති ආරම්භ කරන්නට මේ ජාතික ආණ්ඩු කතාවෙන්. දැන් මේ ජාතික ආණ්ඩුවක් පිළිබඳව කතා බහක් මේ හදිස්සියෙම වතුණා. මීට ඉස්සෙල්ලා මේක කතා කරන්න පටන් ගත්තේ මේ ඊළඟ මැතිවරණයකින් පස්සේ අවුරුදු දෙකක විතර කාලයකට ජාතික ආණ්ඩුවකට යනවා රටේ ආර්ථිකය වගේ දේවල් ශක්තිමත් කළ යුතුව නිසා කියලා. නමුත් එකපාරටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන යම් කතා බහක් ඇවිල්ලා ඉන් පස්සේ රාජිත සේනාරත්න මහත්මයා කියනවා අපි දින 100 අවසානයේදී ජාතික ආණ්ඩුවකට සූදානම් කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ තදින්ම කියනවා නෑ දින 100න් පස්සේ අප්‍රේල් 23 වෙනිදා පාර්ලිමේන්තුව ඉස්සරවනවා කිසිම ජාතික ආණ්ඩු කතාවක් කියන්නේ නැහැ. මොකද්ද පරස්පරය මොන ජාතික ආණ්ඩුවක් එන්නට ඉඩකඩ තිබෙනවද නැත්නම් මේක කවුරු හරි ඉදිරියට ගෙන අදහසක්ද ඔබ දකින්න විදියට කොහොමද? අපි දැක්ක මේ පිළිබඳව පළවෙනි අදහස සාකච්ඡාවට බඳුන් වුණේ පසුගිය සතියන්තයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරුන්ගේ වැඩමුළුවක් පැවැත්වුණා. ඒ වැඩමුළුවේදී තමයි මේ ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව ඇවිල්ලා තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරය වන්නේ මේ තිබෙන පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද ජනවාරි මාස 8 වෙනිදා මේ රටේ ජනතාවගේ ජනවරම තිබෙන්නේ හිටපු ජනාධිපති රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව පමණක් නෙවෙයි. ඔහුගේ මුළු පාලනයට මෙරෙහිව. ඒ පාලනයේ ප්‍රධාන ක්‍රියාකාරකයන් බවට මෙම අමාත්‍යවරු, මෙම മന്ത്രിවරු පත් වෙලා සිටියා. ඒ නිසා ඔහුගේ සහචර පිරිස බවට පත් වී තිබුණේ කුඩු ව්‍යාපාරිකයින්, එතනෝල් ව්‍යාපාරිකයින් හැටියට කටයුතු කරන අමාත්‍යවරුන්, අපරාධකරුවන්, ගස් බඳින ලද ඇමතිවරුන්, මේ මුළු ක්‍රියාදාමයට එරෙහිම තමයි මේ ජනවරම තිබෙන්නේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුවට තවත් දිගු කාලයක් යන කිසිසේත්ම අයිතියක් නැහැ. ඒ වගේම ජනාධිපතිවරණයේදී මා දැක්කා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා බොහෝ විට මේ පාර්ලිමේන්තුව දිනසී විසිරු හරින බව ප්‍රකාශයට පත් කළා තිබුණා. ඒ වගේම ඔහුගේ මැතිවරණ ප්‍රකාශනයේත් මේ අදහස ඉදිරිපත් කළා තිබුණා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගරු කළ යුතු වන්නේ ඔහුට බලය ලබා දෙන්න කටයුතු කරන ලද ඒ බලවේගයන් සහ ජනවරමට අනුව. ඒ නිසා අප්‍රේල් මාස 23 වෙනිදාගෙන් පසුව ජාතික ආණ්ඩුවක් ගොඩනගමින් ඉදිරියට යන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් මේ පාර්ලිමේන්තුවට නැහැ. මේ පාර්ලිමේන්තුව විසිරු හැරී යුතුයි. ඔබ හිතන විදිහට මේ කතා බහ එන්නට ඇත්තේ කවුද? ඒ කියන්නේ දැන් මේකේ කවුරුහරි පිටුපස්සේ ඉන්නත් බෑ. මේක නිකන් වැඩමුළුව හරහා ආපු දෙයක් නොවෙන්න පුළුවන්. දැන් ඒ අතරතුරේදී මම දැක්කා මේ ඔය අතරම මේ වෙනසකට මුල පුරන්න මුලින්ම කතා කරපු සමහර සංවිධාන සාධාරණ සමාජයක් සඳහා වූ සංවිධානයේ පුරවැසි බලය ඔවුන් කියන මේ දින 100න් මේක ක්‍රියාත්මක කරන්න බැරි වුණොත් තව දින කීපයක් හරි අරගෙන මේ ප්‍රතිසංස්කරණ කොහොම හරි අනුමත කරගත යුතුයි කියලා මේ කතා බහත් එක්කද මේක එන්නේ එළියට. අපි හිතන්නේ දින 100 ඇතුළත මේ ප්‍රතිසංස්කරණ කරගන්න බැරි වුණොත් ආයෙ කරගන්නම් බෑ. මේ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමෙන් හෝ ජාතික ආණ්ඩු ගොඩනැගීමෙන් හෝ කවුරු හරි කල්පනා කරනවා මේ ප්‍රතිසංස්කරණ දිනා ගන්න පුළුවන් කියලා ඒ මිත්‍යාවක් හිතලුවක් පමණයි. මොකද මේ යෝජනාව එන්නේ කවුද කියලා පුද්ගලයන් නම් හැටියට කවරක් වුණත් මේ යෝජනාවේ අරමුණ අපිට තේරුම් ගන්න පුළුවන්. මේ යෝජනාව එක් අරමුණක් තමයි මේ වනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පතාකින් බවට පත් වෙලා හිට බොහෝ පිරිස් රජයේ වරදාන වරප්‍රසාද අමාත්‍ය දුර තනතුරු ලබන ලද පුද්ගලයන්ගේ තනතුරු අහිමි වීමේ වේදනාවෙන් පෙළෙනවා. අමාත්‍ය දුර නැති වෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ වරප්‍රසාද අහිමි වී තිබෙනවා. ඔවුන්ට එතෙක් තිබුණු බලය ගිලිහෙමින් තිබෙනවා. ඒ නිසා ඔවුන් කල්පනා කරනවා මේ පාර්ලිමේන්තුව ඇතුළෙම යලි Tamanට අහිමි වූ වරදාන වරප්‍රසාද අත්පත් කරගන්න. අපි අහනවා මේ රටේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඡන්දය දීපු ඡන්දදායකයන්ගෙන් මේ පිරිසට යලි අමාත්‍ය ධූර අත්පත් කරගන්න හෝ පාලන බලයේ කොටස් කරුවන් වීමට හෝ මේ රටේ ජනතාව ජනවරමක් දුන්නද කියලා.
මේ රටේ ජනතාව ජනවරම දුන්නේ ඒ පාලනයටත් එරෙහිව තමයි. දෙවනි කරුණ ඔබ කියන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයක මහත්මයා පරාජය කරන්න විතරක් නෙමෙයි. මුළු පාලනයට මෙරේ. මොකද වේදිකාවේ කතා වුණේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරත් ඔහුගේ ක්‍රියාකලාපය පමණක් නෙවෙයි. අමාත්‍යවරු හොරකම් කරපු විදිය පිළිබඳව, රාජ්‍ය සේවකයන් ගස් බඳපු විදිය පිළිබඳව, නීති විධානයේ කඩාවැටීම් පිළිබඳව, අමාත්‍යවරු කුඩු ව්‍යාපාරයට හවුල් වීම පිළිබඳව, අමාත්‍යවරු එතනෝල් ව්‍යාපාරයට හවුල් වීම පිළිබඳව, අමාත්‍යවරු හරක් පටවපුවා, අමාත්‍යවරු නිදන් කඩපුවා, අමාත්‍යවරු ගංජාවපුවා, මේ සියල්ලට එරෙහිව තමයි මේ ජනවරම තිබෙන්නේ. ඒ නිසා නැවත උන්ට තනතුරු වරප්‍රසාද අත්පත් කරගනිමින් කුමන්ත්‍රණකාර ලෙස තමන්ගේ ගිලිහි ගිය බලය අත්පත් කරගන්න සූදානම්ක් තිබෙනවා නම් ඒට අපි එරෙහි වී යුතුයි පළවෙනි. ඒක තමයි පළවෙනි උමන. දෙවෙනි උමනාවට පවතපත් වී තිබෙන්නේ දැන් සැලකිය යුතු ප්‍රමාණයකට යම් හිටපු අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ පිළිබඳව යම් පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ වෙලා තිබෙනවා. අපි දැක්ක දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමහර අමාත්‍යවරුන්ගේ ගිණුම් පරීක්ෂා කිරීම පිළිබඳව අවසර ආරම්භ තිබෙනවා අධිකරණයේ. ඔවුන්ගේ ගමන් බිමන් අත්හිටුලා තිබෙන සමහර අමාත්‍යවරු සමන්ත්‍රීවරුන්ගේ. ඒ නිසා මොවුන් කල්පනා කරනවා මේ පාලනයේ කොටස්කරුවන් බවට පත් වෙලා ජාතික ආණ්ඩුව කියන ලේබල් එකට මුවා වෙලා මේ ක්‍රියාත්මක වීම වළක්ව ගන්න. ඔවුන් මේ ආණ්ඩුවේ පාර්ශවකරුවන් බවට පත් වුණොත් ප්‍රධානම දූෂණ චෝදනා සහ වංචා චෝදනා වලට අහුල් වූ අය ආණ්ඩුවේ කොටස්කරුවන් බවට, පාලනයේ කොටස්කරුවන් බවට, කැබිනට් මණ්ඩලයේ කොටස්කරුවන් බවට පත් වුණොත් ඔවුන් විසින්ම තමයි ඔවුන්ට දඬුවම් ලබා ගත යුතු වන්නේ. එහෙම දඬුවම් ලබා දී. ඒ නිසා මේ වංචා දූෂණ කරන ලද පුද්ගලයන් සැඟවෙන්න, එයින් යට ගන්න ජාතික ආණ්ඩු ලේබලයකට මුවා වෙන දරන උත්සාහය තමයි මේ තිබෙන්නේ. ඒ උත්සාහයට කිසිසේත් මේ රටේ ජනතාව අවසර දෙන්නේ නැහැ. ඔබ හිතන්නේ නැද්ද UNP පැත්තේ දැන් ආණ්ඩුවේ බහුතරයේ ඉන්නේ එක්සත් ජාතිපක්ෂයනේ. මේ ඇතුළුනුත් මේ පණිවිඩය ඔවුන්ට ගිහිල්ලා ඔවුන්ගෙත් යම් සූදානමක් තියෙනවා කියලා ජාතික ආණ්ඩුවකට යන්න. ඇත්තට මට ඒකේ පූර්ණ අදහසක් නැහැ. නමුත් මම දැක්ක අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයට පත් කළා තිබුණ උන්ගේ ස්ථාවරය අප්‍රේල් මාස 23 පාර්ලිමේන්තු විසිරේ ස්ථාවරය තමයි ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායකයාට ලෝක ප්‍රකාශ තිබෙන්නේ. අපිට මේ වෙලාවේ පිළිගත යුතු වන්නේ එහි නායකයා ඉදිරිපත් කළාද ප්‍රකාශය. ඔබ කියන්නේ 23 වෙනිදා මේ ආණ්ඩුව විසිරවන්න ඕන. ජාතික ආණ්ඩුවක් ගොඩනගනවා නම් රටේ ජනතාවට අවස්ථාවක් ලබා දී යුතු අලුත් පාර්ලිමේන්තුවක් තෝරන්න. මොකද මේ තිබෙන පාර්ලිමේන්තුවේ සංයුතිය අද අපේ රටේ ජනතාවගේ කැමැත්තේ පිළිබිඹුවක් නෙවෙයි. මහජනයාගේ කැමැත්තත් පාර්ලිමේන්තුවේ සංයුතියත් අතර තිබෙන විකෘතියක් අද. විශේෂයෙන්ම අඩුම තරමෙන් පාර්ලිමේන්තුව 2010 ලබා දුන්නු ජනවරමට අනුකූලව පිහිටවලා නැහැ මේ වෙනකොට. එහෙට පැන්නා මේට පැන්නා ඇමති දුර ගත්තා කැඩුනා වෙන්න පුළුවන් ඔක්කොම වෙච්චි අලකලංචක් වෙච්චි පාර්ලිමේන්තුවක් තිබෙනවා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවයි ජනතාවගේ කැමැත්ත අතර ප්‍රතිවිරෝධයක් තිබෙනවා. ඒ නිසා ජනතාවට යලිත් අවස්ථාවක් ලබා දී යුතුයි නව පාර්ලිමේන්තුව තෝරාපත් කරගන්න. ඒකට කොහොමද එරෙහි වෙන්නේ? ජාතික ආණ්ඩුවක් අවශ්‍ය නම් මේ මැතිවරණයේදී මේ දේශපාලන ව්‍යාපාර කියනවා තමන් මේ ඡන්ද ඉල්ලන්නේ ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාව ගෙන අයට කියන්න පුළුවන් අපිට ඡන්දය දෙන්න. අපි එක්සත් ජාතික පක්ෂත් එකතු වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා තමයි අපි මෙවර බැතිවරණ ඉදිරිපත් වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් කරන්න පුළුවන් වූ ජාතික ආණ්ඩුවට කැමති නම් අපි මේ ජනවරමෙන් පසු ගොඩනැගෙන පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා තමයි අපි එකඟතාවයේ තිබෙන්නේ. නමුත් මේ පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් ගොඩනැගීම පිළිබඳව ජනවරමක් ලැබිලත් නැහැ. ඒ නිසා රටේ ජනතාවට කියලා ජාතික ආණ්ඩුවක් ගොඩනගනවා කියන ස්ථාවරයන් තමගේ දේශපාලන පක්ෂ වලින් කියලා ඊට අනුව පාර්ලිමේන්තුව ගොඩනගන්න ජාතික ආණ්ඩුවක් ගොඩනගන්න පුළුවන්. මොකද ඔවුන්ට ඇත්ත වමනාවක් තිබෙනවා නම් මේක කරගන්න. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණ පස්සෙත් මේක කරගන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණ මාස දෙකක් විතරේ ඇත්ත සමාජ ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍ර ප්‍රතිසංස්කරණ කරගන්න උන්ට ඇත්ත වමනාවක් තිබෙනවා. මේ මාස දෙකෙන් පසු කරගන්න පුළුවන්. හැබැයි මේ තියෙන ඒ වමනාව නෙවෙයි මා යටින් කියලාද තමන්ගේ අහිමි වූ බලයන් නැවත අත්පත් කර ගැනීමත් තමන්ට එරෙහිව තිබෙන චෝදනා විභාගයට ලක්වීම වැළැක්වීමත් තරමුණෙන් තමයි මේ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙලා තියෙන්නේ කියලා අපි විශ්වාස කරන්නේ. ඔව් දැන් අගහරුවාදාක් තිබුණා. හැම අගහරුවාදාකම වගේ ජාතික විධායක සභාව තියෙනවා. ඔබ මේකට සහභාගී වෙනවා. දැන් මෙතනදිවත් කතා කළාද මේ ජාතික ආණ්ඩු කතාව? නෑ මම හිතන්නේ එතනදී කතා කරන්න දෙයක් නැහැ. මොකද ජාතික විධායක සභාවට පැවරී තිබෙන්නේ දින 100 වැඩ කටයුතු කොටස් කීපයකට බෙදලා ඒවා අධීක්ෂණය කරමින් මෙහෙයවමින් බලපෑම් කරමින් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරියට ගෙන යාම. ඉතින් දිනසීයේ වැඩ කටයුත්තක් ලෙසම තමයි තිබෙන්නේ අප්‍රේල් මාස 23 වෙනිදා පාර්ලිමේන්තු විසිරුව හැරීම. ඉතින් අප්‍රේල් මාස 23 වෙනිදා පාර්ලිමේන්තු විසිරුව හැරීමට දිනසීයේ වැඩසටහන තුල අඩංගු වෙලා තිබෙනවා.
නිසා මේක අලුතෙන් සාකච්ඡා කළ යුතු දෙයක් නෙවෙයි. විධායක සභාව බැඳී තිබෙන්නේ දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ මැදිහත් වීම සහ බලපෑමට. ඒ අවසන් යෝජනාව හැටියට තිබෙන පාර්ලිමේන්තු විසිරු ඇරීමක්. ඒක ස්වභාවිකම සිදු යුතු ක්‍රියාදාමයක් හැටියට තමයි තිබෙන්නේ. ඔව්. හොඳයි මේ ජාතික විධායක සභාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා මේ ගැන යම් ප්‍රකාශයක් කළා පහුගිය දවසක තිබුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. අපි ඒකත් අහලා මම විධායක සභාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා. රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සෝබිත ස්වාමීන් වහන්සේ, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, තවත් ඒ වගේ අය ජාතික සභාව කියලා ආණ්ඩු ක්‍රමයේ නැති දෙයක් අද පවත්වාගෙන යනවා. ආණ්ඩු ක්‍රමයේ කොහෙද මේ ජාතික සභාව තියෙන්නේ? මනම් පළවෙනි යෝජනාවක් ගෙනල්ලා සම්මත කරගෙන ජාතික සභාව ඇති කරන්න තිබුණා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා. ඒ නිසා ඒ ඊටාම භයානකයි. තීරණ ගන්නවා ඊළඟ අපි ජාතික සභාව අපිට ඕන නම් අග්‍ර විනිශ්චයකාරයාගේ ගෙදර යවනවා. අපිට ඕන නම් සියලුම තානාපතිවරු ලංකාවට කැඳවනවා. අපිට ඕන නම් අපි ලියුමක් දෙනවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්ට අපි වාර්තාව පස්සේ ගෙනාවට කමක් නැහැ. අපිම දෙනවා ලියුමක් වාර්තාව පිළිගත්තා වගේ පස්සේ ගෙනෙන් වාර්තාව කියලා. ජාතික විධායක සභාව ඇතරම මේක ජනතා විමුක්ති පෙරමුණ මේ පාර්ලිමේන්තු මැතිව මේ සමාජ ජනාධිපතිවරණය පවත්වපු කාලෙදිම යෝජනා කළා මේ රාජ්‍ය දැන් මෙතනදී පත් වෙන රාජ්‍යයක් නිවැරදි මගට ගේන්න තීරණ ගන්න ටිකක් ඉහළින් යම් සභාවක් තිබිය යුතු කියලා. දැන් මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතරම මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෙයක් නෙවෙයි නැහැයි කියලා විපක්ෂයේ චෝදනා කරනවා. මට ඇහුණා දිනේෂ් ගුණවර්ධනගේ අඳුනාව. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මුළුමනින්ම කඩාවට්ටමින් රාජපක්ෂ පාලන ඉදිරියට ගෙන යනකොට ඒ පිළිබඳ මුනිමත රැකගෙන හිටපු දිනේෂ් ගුණවර්ධන සිරානි බණ්ඩාරනායකව ඉතාමත් ව්‍යවස්ථාවට පටහැනි ලෙස අධිකරණයේ සම්ප්‍රදායන්ට පටහැනි ලෙස පළවා හරිනකොට ඒ ආරක්ෂා කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ බෙරියන් දීපු දිනේෂ් ගුණවර්ධන අපේ රටේ මාධ්‍ය ආයතන වලට පහර දෙනකොට මාධ්‍යවේදීන් ඝාතනය කරනකොට මාධ්‍යවේදීන්ගේ අතපය කඩනකොට ඒවා ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ ගිගුම් දීපු දිනේෂ් ගුණවර්ධන අපේ රටේ නීතිය සහ විධානයේ ආධිපත්‍ය මුළුමනින්ම කඩවට්ටලා ආරක්ෂක ලේකම්වරයා ඇතුළු සහතර පිරිසක් අපේ රටේ සුදුවැන සංස්කෘතියක් නිර්මාණය කරනකොට ඒවා ආරක්ෂා කරමින් පාර්ලිමේන්තුවේ බෙරියන් දීපු දිනේෂ් ගුණවර්ධන අද ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් නැහැ. මෙතන ඉතා හොඳින් තේරුම් ගන්න ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ වැඩපිළිවෙලක් තිබෙනවා. ඒක තමයි දින 100 වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලේ තියෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. ඒ වැඩපිළිවෙලේ තියෙන නීතිමය ප්‍රතිසංස්කරණ. ඒ වැඩපිළිවෙලේ තියෙන බදු ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක බදු ඉවත් කිරීම. ඒ වැඩපිළිවෙලේ තියෙන වංචා දූෂිතයන්ට දඬුවම් ලබා දීම. එතකොට එහි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජයග්‍රහණට හවුල් වූ කණ්ඩායම් වගේම රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත් කිරීම වෙනුවෙන් හවුල් වූ පිරිස් වලට මේ වැඩපිළිවෙල අධීක්ෂණය කරමින් මෙහෙවමින් ඉදිරියට ගෙන යාමේ දේශපාලන බලයක් සහ දේශපාලන අධිකාරීත්වයක් තිය යුතුයි. නමුත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ජාතික විධායක සභාවෙන් සිද්ධ වෙනවා නම් යම් බදු සහනයක් ජාතික විධායක සභාවේ අත්සනින් සිදු වෙනවා නම් සිදු විය යුතු නැහැ. ජාතික විධායක සභාව විසින් කරනු ලබන්නේ ඒ ක්‍රියාදාමයන් අධීක්ෂණය කරමින් අතපසු වෙන තැන බලමින් වේගවත් කළ යුතු තැන බලමින් අදාළ පරිපාටියට අනුව යන එක. ව්‍යවස්ථා සංශෝධන පළමු කොටම ව්‍යවස්ථා සංශෝධනයේ ජාතික විධායක සභාව තුළ සාකච්ඡා කරලා එකගතාවයකට ඇවිල්ලා ඒක කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයෙන් අනතුරු ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පසුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුවේ 3/2 බලෙන් ඒක සම්මත වෙනවා. එතකොට ඒක උපදේශන කාර්ක සභාවක් විතරයි මේක. ඒකේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ සාමාන්‍ය තියෙන ව්‍යවස්ථාවට අනුරූපී වන පරිදි. අයවැය ලේඛනයක් නම් ඒ කණ්ඩායම් වලට කියන්න පුළුවන් අයවැයේදී මේ දේ සිදු විය යුතුයි කියලා. එහෙම අයවැය ලේඛනයක් සකස් කරලා ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කරලා සම්මත කළ යුතුයි. ඕනෑම ආණ්ඩුවකට තිබෙනවා තමන් ඉදිරිපත් කරන වැඩපිළිවෙල අධීක්ෂණය කරමින් මෙහෙවමින් බලපෑම් කරමින් ඉදිරියට ගෙන යාමේ සාධාරණ අයිතියක් තිබෙනවා. හැබැයි ඒ අයිතිය කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවත් අධිකරණයත් මුළුමනින්ම පසකලා මේක වෙනම මාෆියාවක් හැටියට කටයුතු කරන වැරදි. එහෙම දෙයක් නෙවෙයි මේ සිද්ධ වෙන්නේ. හැබැයි එහෙම සිද්ධ වුණු දේවල් තිබුණා. පෞගේ ආණ්ඩුවේ
ගෝඨාභය රාජපක්ෂත් බැසිල් රාජපක්ෂත් මහින්ද රාජපක්ෂත් නාමල් රාජපක්ෂත් තීන්දුව తీරන අරගෙන ක්‍රියාත්මක වුණා. ඒවට ව්‍යවස්ථාව අදාළ වුණෙත් නැහැ, අධිකරණ පද්ධතිය අදාළ වුණෙත් නැහැ, පාර්ලිමේන්තුව අදාළ වුණෙත් නැහැ. එතකොට දිනේෂ් ගුණවර්ධනලා නිකන් පූස් පැටවු වගේ ඒ තුරුල්ලට වෙලා ඔහේ පවුරු ගගා හිටියා. එහෙම මහතුරු තමයි දැන් මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා කරන අධීක්ෂණ ක්‍රියාවලියකට මේ කරුණු ඉදිරිපත් කරන ඉඳලා ඒක මුළුමනින්ම එතුමාගේ දේශපාලන නොදනුවත් භාවයේ හෝ එතුමාගේ කුවක අදහසක් ලෙස තමයි ඒක ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ විධායක සභාව නියෝජනය කරන්න මොකක්ද ජනතා විමුක්ති පෙරමුණට තියෙන අයිතිය? අපි කිව්වේ මෙහෙමයි. අපි මේ දිනසීයේ ඒ කියන්නේ අපි මේ ආණ්ඩුව කොටස් කරනවා. මම ප්‍රශ්න අහන්නේ ජනාධිපති චන්දිත අපේ දායකත්වයත් එක්ක මට තේරෙනවා. අපි මේ දිනසීයේ වැඩසටහනට රටේ ජනතාවගෙන් ජනවරමක් ලැබිලා තියෙනවා. ජනවරමක් ලැබිලා තිබෙනවා. ඒතර ජනතාවගේ අවශ්‍යතාවයක් තිබෙනවා මේක ක්‍රියාවට නඟව ගන්න. ඒ වගේම දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිත් මේ තිබෙන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නීතිමය ප්‍රතිසංස්කරණ අලුත් ව්‍යුහයන් ගොඩනැගීම් පිළිබඳව අපේ ස්ථාවරයේ එකඟතාවයක් තිබෙනවා. ඒතර ජනතාවගේ තියෙන අවශ්‍යතාවයක තිබෙනවා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි ඒ පිළිබඳ එකඟතාවයකුත් තිබෙනවා. එතකොට පක්ෂයක් හැටියට අපිටත් වගකීමක් තිබෙනවා. ජනතාව විසින් දෙන ලද අපිටත් වගකීමක් තිබෙනවා. ජනතාව විසින් පවරන ලද වගකීමකුත් තිබෙනවා. මෙන්න මේ වෙනුවෙන් අද රටේ තුල විවිධ සාකච්ඡාවක් මතුවලා තිබෙනවා මේ දින 100 ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ නීති ප්‍රතිසංස්කරණ කරගන්න පුළුවන් වේද බැරි වේද ජනතා විමුක්ති පෙරමුණවත් යමක් කරයිද ඕගොල්ලෝවත් මැදිහත් වේද ඕගොල්ලොත් ඉන්න නිසා මේක කරගන්න එහෙම සාකච්ඡාවක් තිබෙනවා. ඉතින් අපි උත්සාහ කරපු දේ තමයි ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ඉඳන්ම තිබුණා. ඉස්සෙල්ලාම තිබුණ එකක්. ඒ නිසා අපේ උත්සාහය බවට පත් වෙලා තිබුණේ මේ ක්‍රියාදාමය රටටත් ජනතාවටත් හිතකර ක්‍රියාදාමයක් ඒ සාර්ථක කර ගැනීම වෙනුවෙන් අපේ මැදිහත් වීමක් තමයි මේ තිබෙන්නේ. සංස්කරණ තල්ලු කිරීම තමයි ඔය කිරීම පමණයි. හැබැයි දැන් චෝදනාවක් තිබෙනවා. එක කකුලක් විපක්ෂයේ අනිත් කකුල ආණ්ඩුවේ තියාගෙන කටයුතු කරනවා. ඔබලාගේ අර විකල්ප කණ්ඩායම කියලා හිටපු පොල්ගම්පල මහත්මයා වගේ අය තමයි මේ චෝදනාවල් ගන්නේ. එයා කවුද? එයා මේ ජපාන් පක්ෂයේ ඉඳලා එයාගේ മന്ത്രി ධූරය පාවිච්චි කරලා නීති විරෝධීව ජපාන් තරුණයෙක් අරන් ගිහිල්ලා පක්ෂයට ඒක එළිදරව් වෙච්ච වෙලාවේ එදාම පක්ෂෙන් අයින් කරපු පුද්ගලෙක්. ඔක කොහොමද ජනතා විමුක්ති විකල්පකාරී වෙන්නේ? එයාන ජනතා විමුක්ති පෙරමුණ විකල්පකාරී වෙන්නේ මේ හොරුද? තාක්කඩිද? ඔව් ජනතා විමුක්ති පෙරමුණේ විකල්පයක් හදනවා නම් හදන්න පුළුවන් වෙන්නේ හොරුන්ටවත් විතරයි. මොකද අපිට වෙරේ විකල්පයක් තියෙන එහෙම විතරයි. ඒ විතරක් නෙවෙයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ කොන්ත්‍රාත් කරලා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ කාර්යාලවල ඉඳලා ඒ වගේ ලැබුම් ගන්න මේ කියන කතා. ඒ නිසා මම හිතන්නේ ඕන් කියන කතා අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. නමුත් ඔබට ප්‍රශ්නයක් තිබෙනවා නම් මම කියන්නම්. ඩබල් ගේම් එක නේද ජයපික? නෑ අපි ආණ්ඩුව කොටස් කරුවන් නෙවෙයි. අපි ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නෑ. මේ ආණ්ඩුවේ සියලු ක්‍රියාකාරකම් අපි අනුමත කරන්නේ නෑ. මේ ආණ්ඩුවේ මේ පත් කරලා තිබෙන කැබිනට් මණ්ඩලය පිළිබඳව අපට විවේචනයක් ඒ විදිහටම තිබෙනවා. ඒ විවේචන අපි ඉදිරිපත් කරමින් තිබෙනවා. මේ ආණ්ඩුවේ සමහර අමාත්‍ය ධූරපත් කිරීම පිළිබඳව අපිට විවේචනයක් තිබෙනවා. ඒ විවේචන අපි ඒ විදිහටම ඉදිරිපත් කරමින් තිබෙනවා. මේ ආණ්ඩුවේම සමහර අය වංචා දූෂණ නාස්තිය ආරක්ෂා කරගන්න මැදිහත් වෙමින් තිබෙනවා. ඒකට අපි ලිදරව් කරමින් මැදිහත් වෙමින් තිබෙනවා. ආණ්ඩුව කොටස් කරුන්ට එහෙම වෙන්න බෑ. ඒ නිසා මේ ආණ්ඩුව පිළිබඳ කිසිදු සාමිකයෙන් වගකීමක් හෝ සාමික බැඳීමක් අපිට නැහැ. හැබැයි අපිට එක් බැඳීමක් තිබෙනවා. මොකද්ද? මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මේ රටට යෝග්‍යයි. මේක මේ වෙලාව විතරයි ඉටු කරගන්න පුළුවන් සාම. ඔබ හිතන්නේ කරගන්න බෑ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්දදායකයන්ගේ බහුතර කැමැත්තෙන් ජනාධිපති බවට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා වෙලා තිබෙනවා. ඔහුට රෙහිව වැඩ කරපු පක්ෂයේ නායකයා වෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නේ 41යි. ඔක්කොම එකතු කරොත් මුස්ලිම් කොංග්‍රසය මෛත්‍රී මහත්මයා සහාය දීපු කණ්ඩායම ඔක්කොම එකතු කරොත් 60යි. පාර්ලිමේන්තුවේ 60ක දායකත්වයේ තිබෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරුන්ගේ දායකත්වයෙන් සහයෙන් අග්‍රාමාත්‍ය ධූර හොබවනවා. ඇතර මේ ආණ්ඩුව පවතින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ മന്ത്രിවරුන්ගේ සහයෙන්. අනිවාර්යයෙන්. ඔවුන් එක කියනවා. ඔවුන්ගේ සහය නැත්නම් මේ ආණ්ඩුව පවතින්නේ නැහැ. ඒ නිසා අපි නෙමෙයි සැබවින්ම ආණ්ඩුව කරවන්න. ආණ්ඩුව කොටස් කරවන්න. ඔවුන්. එතකොට මේ තියෙන විශේෂ තත්ත්වය තමයි අපිට හිත කර. අපේ රටේ 94 ඉඳන් මේ ජනාධිපති පුටුවේ පස්වතාවක් වාඩි වෙලා තිබුණා. චන්ද්‍රිකා මෙතන දෙපාරක්, මහින්ද රාජපක්ෂ මහත්මයා දෙපාරක්, මෛත්‍රීපාල මහත්මයා එකපාරක්. මේ පස් දෙනාම කිව්වා මේ විධායක ජනාධිපති අහුසු කරනවා කියලා. අපි විතරක් නෙවෙයි. මේ පුටුවේ වාඩි වෙච්ච පස්වතාවෙම වාඩි වෙන කලින් මේක අහුසු කරනවා කියලා. ඒ වගේම
මේ විධායක ජනාධිපතිතුමා හානි කරලා තිබෙන්නේ රටටත් ජනතාවටත් විතරක් නෙවෙයි. ඒ පුටිය වාඩි වෙච්ච කෙනාටත් හානි කරා. ප්‍රේමදාස මහත්මයා පුටිය වාඩි වෙනකොට ඔහුට කිව්වේ දුප්පතාගේ හිතවතා. හැබැයි ඔහු බෝම්බෙකින් මිය යනකොට මේ රටේ ජනතාව කිරිබත් තිබුණා. රතිඤ්ඤාපත්තු කරා. දුප්පතාගේ හිතවතා පුටිය වාඩි වෙලා අවුරුදු 4 කියනකොට මිය දෙනකොට ජනතාව රතිඤ්ඤාපත්තු කරනවා. චන්ද්‍රිකා කුමාරතුංග මේ පුටිය වාඩි වෙනකොට සාමයේ දූතිකාව විහාරමහා දේවිය. හැබැයි ඒ පුටුවෙන් බහිනකොට චෞර රැජින. රාජපක්ෂ මේ පුටුවේ වාඩි වෙනකොට ගැමියා. දිරුවාපත් ඉපදුණු කුරාන් සාටකේ පළඳගත්තු කුරාන් තලප ආහාරයට ගන්න වෙල්ලිපනෙල්ල ඇවිදින ගැමිය. බැහැලා යනකොට මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරපු හොරෙක්. ඒක ඇත්ත. මම ජයවිට වෛරයක්ද තියෙන මේ මහින්ද රාජපක්ෂ මහත්මයා? කිසිසේත්ම නෑ. අපි දේශපාලනය කරන වෛරයෙන් ක්‍රෝධයෙන් නෙවෙයි. අතර වෛරයෙන් ක්‍රෝධයෙන් දේශපාලනය කරන රාජපක්ෂ. ඔහු ජයග්‍රහණයේදීත් වෛරයටපත් වුණා. ජයග්‍රහණයේදීත් ඔහු කෝපයටපත් වුණා. අපිට මතකයි ඔහු 2010 ජයග්‍රහණය. ඔහුගේම මැතිවරණයේ ඔහු පිළිගන්න ප්‍රතිඵල අනුව ඔහු ලක්ෂ 18කින් ජයග්‍රහණය කරනවා. මේ පොන්සේක මහත්මයා ලක්ෂ 18කින් පරදිනවා. ලක්ෂ 18කින් පෙරදිච්ච කෙනෙක් කිරිය දාන්න ඕනද? අඩුම තරමේ ලක්ෂයක වගේ පරතරයක් තිබ්බනම් පස්සේ ගේමක් දෙයි හරි කියලා මොකක් හරි ගන්න. එහෙමත් නෙවෙයිනේ. ඒකට එවැනි පරාජිතයක් ලක් වෙන පරාජිතයත් ක්‍රෝධයෙන් වෛරයෙන් තමයි රාජපක්ෂ පරිගත්තේ. ජයග්‍රහණයේදී විතරක් නෙවෙයි රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කෝපයටපත් වෙන්නේ. ඔහු පරාජිත කෝපයටපත් වෙනවා. මේ දවස්වල මම දැක්කා මැදබුලුනේ වලව්වේ ජනේලෙ කෙල්ල කරන කතා. තංගල්ලේ තාප් එක නැගලා කරන කතා. ඒ ඔක්කොම යම් ක්‍රෝධය සහ වෛරය වපුරන බවට පත් වෙනවා. ඒ නිසා රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ කණ්ඩායම පිළිබඳ අපිට වෛරයක් කෝපයක් නෑ. අපි කියන්නේ ඔහුට ආරක්ෂාව උපරිම ලබා දිය යුතු ඉල්ලන ප්‍රමාණය. ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව ඉල්ලන ප්‍රමාණයක් ලබා දිය යුතුයි. ඔවුන්ට නතර වෙන්න ඉතාම සුරක්ෂිත සහිත නිවහනක් ලබා දිය යුතුයි. ඒ කාර්ය කරන්න. හැබැයි ඒ වගේ කිසිසේත්ම ඔවුන් කරන ද අපරාධ තිබෙනවා නම් ඔවුන් කරලා දෙන හොරකම් තිබෙනවා නම් නාස්ති තිබෙනවා නම් ඒවා වැහෙන්න බෑ. ඒ නිසා මෙතන තිබෙන්නේ යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක්. මහජනයාගේ දීපල හොරකම් කරලා තිබෙනවා නම් ඒවා නාස්ති කරලා තිබෙනවා නම් ඒ අය එලිදරව් කිරීම, ඒ අය නීතිය හමුවට පැමිණීම, ඒ දීපල යලි අත්පත් කර ගැනීම පරිගැනීමක් වෙන්නේ කොහොමද? වෛරයක් වෙන්නේ කොහොමද? ඒ නිසා අපි තා හොඳ විවෘත මනසකින් මේ ප්‍රශ්නෙට මෙදියත් වෙලා තිබෙනවා. අපි කවදාවත් අපේ රටේ දේශපාලන වෛරයෙන්, ක්‍රෝධයෙන් පුරවගත්තු දේශපාලන ඉදන නෙවෙයි. අපිට රාජපක්ෂ මහත්මයා පිළිබඳව ඔහුගේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳ ඇගීමක් වගේම ඒ වගේම බොහෝ ක්‍රියාකාරකම් පිළිබඳ බරපතල විවේචනයක් අපිට ඔහු කරේ තිබෙනවා. ඒක දේශපාලනික විවේචනයක් කියලා අප කල්පනා කරනවා. හොඳයි. අපි මහින්ද රාජපක්ෂ මහත්මයා පොඩ්ඩක් පැත්තකින් තියලා ආයිත් අර විධායක සභාව පැත්තට ආවොත් මොකද කතා කරලා යුතුයි මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන තව ඉදිරියේදී විධායක සභාවේදී දැන් මේ දැන් ක්‍රියාත්මක වන ආකාරය ගැන විධායක සභාවේදී ගනු ලබන තීරණ පිළිබඳව සෑහීමට පත්වීමක් තිබෙනවද ජනතා විමුක්ති පෙරමුණට? ඇත්තටම මේ දිනසීයේ වැඩසටහනේ දිනවලට අනුව කාර්යයන් නියම කරලා තිබෙන එක අතාර්කිකයි. ඒක යථාර්ථවාදී නේ. නමුත් ඒක මැතිවරණ ප්‍රකාශනයකට ආකර්ෂණීය වෙන්නේ නැති. අපි උත්සාහ කරනවා මේ කාල රාමුව ඇතුළත මේ කාර්ය ඉටු කරගන්න. ඒක තමයි අපි මැදිහත් අපිට උවමනාවක් තිබෙනවා වේගවත්ව කාර්යක්ෂමව මේ දේ ඉටු කරගන්න. හැබැයි මෙහි ප්‍රධාන මෙහෙයුම් බලය පාලක බලය තිබෙන්නේ අපේ අතේ නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය වෙන අධිකරණ අමාත්‍යාංශ නම් ඒක තිබෙන්නේ ඔවුන් අතේ. ඒ සඳහා අවශ්‍ය වෙන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම නම් ඒක තිබෙන්නේ ඔවුන් අතේ. ඒ නිසා අපිටත් තිබෙන විවේචනයක් මේ තිබෙන මන්දගාමී ස්වභාවය, මේ ඈලිමෑලි ස්වභාවය වැඩ ඇදෙන එක ගැන අපට විවේචනයක් තිබෙනවා. හැබැයි අපි මේ විවේචනයත් එක්ක හෙට්ටු කර ඒකත් එක්ක ගැටි හිටියොත් අපට අර කිසිවක් කරගන්න බැහැ. ඒ නිසා අපේ මැදිහත් වීම තිබෙන්නේ මේ දින 100 කාල රාමුව ඇතුළත ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ නීතිමය ප්‍රතිසංස්කරණ ඉටු කර ගැනීම සඳහා මැදිහත් වීම. ඒ වගේම ඊට බාධා කරනවා නම් ඊට රේව කටයුතු කරනවා නම් ඔවුන් සමාජය හමු ඉදිරිපත් කිරීමක්, එලිදරව් කිරීමක්, එම බාධා මොනවද කියලා සමාජයට ඉදිරිපත් කිරීමත් අපේ
වගකීම. ඒ නිසා මේ ක්‍රියාවලියට අපේ දායකත්වය තිබෙන්නේ ඉතාමත් පැහැදිලි විනිවිදකින් යුතු. මම ඔබට එක උදාහරණයක් කියන්නම්. මේ ප්‍රශ්නේ මතුවලා තියෙන නිසා ඔබ පසුවත් ආයිද දන්නේ කොහොමද මේ අවස්ථාව හොඳයි කියලා මට හිතෙනවා. ඔබට මතකයි ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා නිස්සංක සේනාධිපති ඔහුගේ පාස්පෝර්ට් එක අධිකරණ විසින් පිටරයට යාම වෙනුවෙන් නතර කරන්න වළක්වා ගත්තා. ඔහුට ඒතර චෝදනා ගණනාවක් පිළිබඳ පරීක්ෂණයක් සිදු වෙමින් තිබුණා. ඒතර මේ පාස්පෝර්ට් එක යලි ලබා දෙනවා. ඔහුට නැවත විදේශගත වීම සඳහා අවසර ලබා දෙනවා. ඒ අනුව ශනිකව විදේශගතත් වෙනවා. ඇවිල්ලත් නැහැ තාමනේ. මාට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් විදේශගත වෙනවා ඔහු. එතකොට මේ අත්හිටවපු පාස්පෝර්ට් එක ලැබුණේ කොහොමද කියන ප්‍රශ්නේ පැනනකොට මමත් අග්‍රාමාත්‍යවරයා මෙම ආණ්ඩුවේම විදේශ මන්ත්‍රී මංගල සමරවීර මහත්මයා ඒ වගේම තවත් කණ්ඩායමක් මේ පිළිබඳව සාකච්ඡාවක් කරන වෙලාවේදී ඊට අදාළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්මයා කැඳෙව්වා. මොකද්ද මේ උනේ කියලා බලන්න. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්මයාගේ ප්‍රකාශන සහ හැඟීමෙන් කිව්වා එය ලබා නොදුන්නා නම් වඩාත් හොඳයි කියන තැනක ඔහු හිටියා කිව්වා. හැබැයි ඒ ලබා දීම වෙනුවෙන් තිලක් මාරපන හිටපු අමාත්‍යවරයාගෙත් විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයාගෙත් මැදිහත් වීමක් තිබුණා කියලා. ඒතර මම මේක සාකච්ඡාවේ ඉඳලා අහගෙන ඉඳලා නිකන් ඉන්න ඕනේ. මම මේක කල්පනා කරලා එළියට කියන්න ඕන. මොකද රටේ ජනතාව දැනගන්න ඕන මේවට බාධා කරන්නේ කවුද කියලා. මම ඉතා පැහැදිලි ලෙස නීතිපති පාර්ලිමේන්තුවේ මගේ නම කියන එක සුදුසුයි කියලා මගේ රාජ්‍ය නිලධාරියෙක් නිසා එතුමා විසින් කරන ලද ප්‍රකාශය තමයි මම රටට ඉදිරිපත් කරේ. එතකොට එය විජේදාස රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාත් විදේශ කටයුතු අමාත්‍යවරයාත් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාත් හිටපු තැනක කියපු එකක්. දැන් මම දැක්ක ඔහු ප්‍රකාශයක් කරලා තිබෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ මම මේ අවලාද ගහනවා මඩ ගහනවා නීතිය තේරෙන්නේ නැහැ කියලා. හැබැයි මම විජේදාස රාජපක්ෂට කියන කරුණා කරලා ඔබේ අගමැතිවරයාට කියන්න ඔබේ විදේශ කටයුතු අමාත්‍යවරයාට කියන්න ඔබේ පක්ෂේ සභාපතිවරයාට කියන්න ඔබ යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරි මහත්මයාගෙන් විමසන්න. ඒ නිසා මේ එලිදරව් කළ යුතුයි. එතකොට අපිට අර ඒකද ඔබ කලින් කිව්වේ මේ ආණ්ඩුවේ ඉන්නවා දූෂිතයන් ආරක්ෂා කරගන්න පුද්ගලයෝ කියන වචනේ පාවිච්චි කරේ. ඔව්. විශේෂයෙන්ම අපි දන්නවා සාන් අපේ රටේ වංචා දූෂණය ගැන වැඩිම කතා වෙච්ච මැතිවරණ දෙකයි තිබෙන්නේ. එකක් 1994 මැතිවරණය. 1994 මැතිවරණය අපිට මතකයි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය වේදිකාවේ කියුණා එක්තරා අමාත්‍යවරයෙක් විජේ පළමින්ඩිස් දෙකට ගත්තා කියලා. පොල් අක්කර 80 ගණනක් අක්කරේ රුපියල් දෙකට ගත්තයි. දෙක ගානේ ගත්තයි කියලා. ඊට පස්සේ තව චෝදනාවක් තව තිබුණා මට මතකයි ඒ වේදිකාවේ කිව්වා හිඟුරාණ සීනි කම්මල විකුණනකොට ඒ විකුණපු මිල ඒ මොහොතේ සීනි ගබඩාවේ තිබු සීනි තොගේ මිලටත් වඩා අඩුයි. ගත්තු කෙනාට පහවදා සීනි වික්කනම් ලාභයි. මේවා බරපතල ලෙස එක්සත් ජාතික පක්ෂ අවුරුදු 17ක පාලනය පිළිබඳව චෝදනා එල්ල වුණා. ඒ චෝදනා කොච්චරද කියලා කියනවනම් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කිව්වා මේ හොරුන් අරන් ගිහිල්ලා ගෝල් පේස් පිට්ටනිය තියලා හැම ගන්නවා. අපි ඉතින් හවස 6:00ට විතර ගිහිල්ලා ඉස්ස වඩයක් අකා බලන් හිටිය හොරෙක් හැම ගන්නක. නිකන් හිතුවා. හැබැයි හැම නෙවෙයි අඩුමතරම නීති හැමෝට පැමුණුනේ. හැබැයි ඊට ප්‍රතිපක්ෂ සිද්ධ වුණේ මොකද්ද? පුත්තලම සිමෙන්ති කම්මල තවක් කාල්වරුන්ට විකුණනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කොමිස් ගත්තායයි කියලා චෝදනාවක් එල්ලුණා. එයා ලංකාවේ එමිරේට්ස් එකේ විකුණනකොට එහි සිද්ධ වෙච්ච ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු දවසක විවාදයක් පැවතුණා. ටෙලිකොම් එක ජපනට විකුණනකොට ඒකේ මහා මුදල් කන්දරාවක් එක්රැස් කරයි කියලා පාර්ලිමේන්තු විවාදයක් පැවතුණා. ෂෙල් ගෑස් එක ගැනත් ෂෙල් ගෑස් එකත් ඒ පළ වෝටර්සේජ් හෝටලේ ව්‍යාපාරිකයට පැවරීම පිළිබඳ අධිකරණයේ නඩුවක් විමසලා එයට දඩේකුත් ගෙවුවා. ඒකට හොරු හැම ගහන්න ආපු චන්ද්‍රිකා මැතිණියගේ පාලන කාලය කෙලවරුනේ එහෙම. මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වේදිකාවේදී කිව්වා එයාපෝට් එක වහනවා කියලා කිව්වා. ඒක ගැන පස්සේ මොන අර්ථකථන කරත් එතුමා කිව්වා එයාපෝට් එක වහනවා කියලා. එතුමා එකෙන් අර්ථකථනය කරේ කවරෝ දූෂිතෙක් හෝ හොරෙක් පැන යන්න උත්සාහ කරනවා නම් මම ඔවුන්ට පැන යන්න දෙන්නේ නැහැ කියන සහතිකය තමයි දුන්නේ.
හැබැයි දැන් ජනතාව තුළ සැකයක් අවිශ්වාසයක් වර්ධනය වෙමින් තිබෙනවා. කෝ දැන් මේ වංචාවේ දූෂණයේ යෙදුණු අය කෝ දඬුවම්. එහෙම නැත්නම් මේ කියපු කරුණු අසත්‍යද? මේ බොරු වංචා දූෂණ පිළිබඳව තිබෙන පාලනයට එල්ල වෙති චෝදනා අසත්‍ය චෝදනාද කියන සැකයක් අද සමාජය තුළ මතුවලා තිබෙනවා. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයකට අපිට වගකීමක් තිබෙනවා. මේ වංචාවේ දූෂණේ නාස්ති යෙදුණු අය නීති හමුවට පමුණුවන්න. අපිට කරුණු දෙකක් අපි මෙහින් අපේක්ෂා කරනවා. එක තමයි යොවුන් නීති හමුවට පැමිණීම. දෙක තමයි යොවුන්ට දඬුවම් ලබා දීම. ඒකෙම අනිත් කොටස තමයි එම දේපල යලි අත්පත් කර ගැනීම. ඒ එක වමනාව. දෙවනි වමනාව තමයි මේ වෙලාවෙවත් අපි දඬුවම් දුන්නේ නැත්නම් කරන්න ඉන්න අය මේටත් වඩා වැඩියෙන් කරන එක වළක්වන්න බෑ. මේ වෙලාවේ අපි දඬුවම් ලබා දී යුතුයි. කරන්න ඉන්න අයටත් නැවත ඒ ගැන දෙපාරක් හිතා බලන තත්ත්වයක් නිර්මාණය කරන්න. මේ වමනාවෙන් තමයි අපි නැදියත්. ඒ නිසා මෙතන පලි ගැනීම, ක්‍රෝධය, වෛරය නෙවෙයි මේක තියෙන්නේ. ඒකට බාධා කරන කවුරු හරි ඉන්නවනම් මා ඊට අප්‍රසිද්ධිය කියලා තිබෙනවා. මා විධායක සභාවේදී කියලා තිබෙනවා. මේ ක්‍රියාදාමයට බාධා කරන කවුරු හරි ඉන්නවනම් බාධා කරේ කවුද? මොන සිද්ධියද? කොතනද? කවර ආකාරයෙන්ද කියලා අපේ වගකීම. ඒ වගකීම තමයි මා ඉටු කරලා තිබෙන්නේ. ඒ නිසා විජේදාස රාජපක්ෂ මහත්මයාට මම අවසන් වශයෙන් කියන්නේ ඔහු මේ ප්‍රශ්නේ විසඳාගත යුතු වන්නේ අග්‍රාමාත්‍යවරයාගෙන් මගින් නොවේ. හොඳයි. අපි අවස්ථාව ඊටමත් අඩුවෙන් තමයි ලබා දෙන්න සිද්ධ වෙන්නේ. නමුත් අපි අවස්ථාව දෙන්නට උත්සාහ කරන්නම්. ඩිමෙල් මහත්මයාත් ඒ වගේම තිලකරත්න මහත්මයාත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම මේ අසන්නන් පිළිබඳව සඳහන් කළේ. ඩිමෙල් මහත්මයා මොරටුවෙන් සුබෝදෑසනක්. ඊටමත් ඉක්මනින් ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. ඕක තමයි කියන්න අමාරු කතාවේ වැදගත් කොටසට එනකොට ස්තුතියි කියලා කට් කිවීම කරන්න නැතුව පොඩ්ඩක් මේ ප්‍රශ්නේ අහන්න ඉඩ දෙන්න. ඔව්. අනුරකුමාර දිසානායක මහත්මයා දැන් ඔබ කියනවා දූෂණ වෙලා තියෙනවා කියලා කියනවා. නමුත් කිව්වට වැඩක් නැහැ මේගොල්ලෝ ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් කාලේ මදි නැහැ. තව මේ ක්‍රියාත්මක කරන්න ඕන. නමුත් දැන් ඔබලාට ඔකින් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් අංක 1 ජන උද්ඝෝෂණ පැවැත්වීම ජනතාව ඉදිරියට මේ ප්‍රශ්න ගෙන යාම සම්බන්ධව. අනිත් එක තමයි කියන්නේ වැදගත් ප්‍රශ්න එකක් තියෙනවා අහන්න. දැන් බදු අඩු කරලා තිබ්බට භාණ්ඩවල මිල ගණන් අපිට මේ වැටෙන්නේ නැහැ. ඒකට රජයට කරන්න පුළුවන් හොඳම දේ තමයි පාලන මිලක් ඇති කිරීම. තේකක් 25යි, ෂෝටිට්ටයක් 25යි, බිත්තර රොටියක් 25යි, පරාටා 10යි, මේ වගේ ආදි වශයෙන් නම් මුංගට කිලෝ එකක් මෙච්චරයි කියලා. පාරිභෝගික සේවා වලින් ගැසට් කරලා තියෙනවා ශාන් මිල. නමුත් ඒක දැන් අපේ කඩවල 82කට තියෙන විකුණන. ඒගොල්ලෝ 87යි කියලා අන්න දැන් රුපියල් 5ක් ගණන් ගිහිල්ලා. මේවා හරි නිවට වැඩ. දැන් ඊළඟ එක තමයි දූෂකයන්ට දඬුවම් දෙනකොට ශාන් ඒ දඬුවම් දෙනකොට අපිට ගන්න ක්‍රියාමාර්ගය ගන්න නැහැ. VIP ලා රෝහල් වල 37 නායක මහත්තයා රෝහලේ, ශෂි රෝහලේ. මේවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ එකක් තමයි ශාන්. දැන් කවුරු හරි අහිංසකෙක් වල්ලගෙන දඬුවම් කරොත් ටක් ගාලා උද්ඝෝෂණයක් කරන්න ඕන. මෙන්න මෙයාට දඬුවම් කරා, මෙයා අනිත් එකාට දඬුවම් කරේ නැහැ කියලා. දැන් අනිත් එක තමයි ශාන් ත්‍රිවිල් වල බස් ගාස්තු 108යි, 110යි. මේවා හරි විලෙන්ද දුරාචාර කරන ත්‍රිවිල් වලට ශාන් පළවෙනි කිලෝමීටරයට 45යි, දෙවෙනි කිලෝමීටරයට තාම අඩු වෙලා නැහැ නේ. තාම අඩු වෙලා නැහැ. දැන් ඒ වගේ වචන වලින් දාන්න පුළුවන්. මේකී නොකී ගොඩක් දේවල් කියන්න පුළුවන්. මගේ ප්‍රශ්නේ අනුරකුමාර දිසානායක මහත්තයෝ දේව සභාව වගේ විධායක සභාවල් රැස් වෙනවා. කමිටි පත් කරන අදත් මොකද කමිටියක් පත් කළා රනිල් වික්‍රමසිංහ ලොකු මහත්තයා. දැන් ඔබලා මේ විධායක සභාවල් වල මීටින්ග්ස් මේ රැස්වීම් වලදී මේවා කිව්වට ප්‍රමාණවත් නැහැ. මේවා වෙන්නේ නැහනේ. මේ ගන්න පුළුවන් රාෂ්ට්‍ර පාලන ක්‍රියාමාර්ගයක් නැන් දුක්ඝෝෂණය කරන්න බැයිද? හොඳයි පැහැදිලි ඔබේ ප්‍රශ්නේ. බොහොම ස්තුතියි. තිලකරත්න මහත්මයා ටිකක් කෙටියෙන් ඇහුවොත් අපිට පහසුවක් වේවි. හරි. බොහොම ස්තුතියි ආවුණාට. ඔබ සමතව සුබෝදෑසනක්. සුබෝදෑසනක්. මගේ ඔබ අපේ අන්දකුමාර දිසානායක නායකතුමා කියන දේවල් එක්ක 100%ක් අපි එකඟයි. අපේ දැන් සම්පූර්ණ සැකය උපරිමම ඇතිවලා තියෙන්නේ මොකද මේ ආන්දෝලන කෙරෙහිම වැඩ පිළිවෙල කිසිම සාර්ථකත්වයක් නැහැ. ඔව්. දූෂිතයන්ට දඬුවම් දෙන එක වේගවත් නැහැ. ඒවා අපි හැමදාම පිළිගන්නවා. ඒත් එක්කම මම අහන්න කැමති ඔබතුමා මේ කිව්වා ලංකාවට ලැම්බෝකාර් 19ක් ගෙන වෙලාවේ බදු අඩු කරයි කියලා. මේ ලැම්බෝකාර් 19 එකක්වත් අහුන්නේ නැහැ. ඒ පිළිබඳව දැනගන්න පොඩ්ඩක් කැමතියි. ඔබතුමාගේ අදහස් හැම දෙයක්ම අපි පිළිගන්නවා. හැබැයි පොඩ්ඩක් ඒක ඉස්සර වඩා ක්‍රියාශීලී වෙලා කෑ ගහන්න. හොඳයි. බොහොම ස්තුතියි. ඔබට පුළුවන් දෙදෙනාට පළවෙනි ඩිමෙල් මහත්මයාගේ ප්‍රශ්නේදී ඔව් ඒ එතුමාගේ තියෙන හැඟීමම තමයි අපි තුලත් අඩු වැඩි ප්‍රමාණයෙන් වර්ධනය වෙමින් තිබෙන්නේ. ඒක දී පාරට බැස්. ඒ නිසාම තමයි අපි උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරා මේ වංචාවේ දූෂණේ නාස්ති යෙදුණු අයට දඬුවම් ලබා දෙන්නත් ඒට බාධා කරනවා නම් ඒ බාධා වලට රැහිවත්. ඒක අපේ වගකීම. මේ ප්‍රශ්නේ තියෙන්නේ රජය තුලද එහෙම නැත්නම් නීති ක්‍රියාත්මක වන එකක් තමයි අපේ රටේ මෙම
වංචනික දූෂිතයන්ට පරීක්ෂණ කොට දඬුවම් ලබා දීම සඳහා පරීක්ෂණ මෙහෙයවීම සඳහා ආයතන කීපයක් තිබෙනවා. එකක් අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව. අනිත් එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. අනිත් එක ජනාධිපති විමර්ශන ඒකකය. අනිත් එක නීතිපති දෙපාර්තමේන්තුව. මේ දෙපාර්තමේන්තු ආයතන හතරෙන් තමයි මේ ක්‍රියාත්මක කළ යුතු වන්නේ. ඒතකොට අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවට අපි ගිහිල්ලා පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවේ ඉන්න වර්තමාන සභාපතිවරයාටත් අල්ලස් චෝදනාවක් එල්ල වෙලා තිබෙනවා. ඒ මහත්තුරේ කොමසාරිස්වරයා සභාපතිවරයා කොමසාරිස්වර තේරුම් ගත යුතුයි. ජනවාරි මාසේ 8 වෙනිදා ප්‍රතික්ෂේප කරේ ඔබලාගේ ක්‍රියාකලාපයක් කියලා. මොකද අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව පෞගේ කාලේ පුරාවටම ක්‍රියාත්මක වුණේ හිටපු ජනාධිපති රාජපක්ෂ මහත්මයාගේ අතකොළුවක් කෙවිතක් හැටියට. කවුරු හරි තමට මේවා ගන්න බැරි නම් තමන්ට කවුරු හරි ආම්බාන් කරගන්න බැරි නම් ඒ ආම්බාන් කිරීමේ මේ වලමක් හැටියට තමයි අල්ලස්සෝ දූෂණ කොමිසම සභාව ක්‍රියාත්මක කරේ. එහි කොමසාරිස්වරු ඒ සඳහා මැදිහත් වෙලා තිබෙනවා. මෙතන අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනාධිපතිවරයාට ඉවත් කොට පත් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව නව අධ්‍යක්ෂ ජනරාල්තුමියක් පත් වෙලා තිබෙනවා. ඉතින් අපි කල්පනා කරා එතුමි මා දැක්ක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ඇයට ලැබී තිබෙන පැමිණිලි ප්‍රමාණයත් ඇය ක්‍රියාත්මක වන ආකාරයත් පිළිබඳව කරුණු ගණනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඉතින් අපි බලාගෙන ඉන්නවා අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවට අපි ඉදිරිපත් කරන පැමිණිලි වලට අනාගතයේදී මොකද සිද්ධ වෙන්නේ කියලා. ඊළඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අපේ පක්ෂය විසින් ඉතාමත් බලගත් පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ බලගත් පැමිණිලි ගණනාව ඉදිරිපත් කර අපේ වසන්ත සමරසිංහ සහෝදරයා. වසන්ත සමරසිංහ සහෝදරයා දින 3කට වඩා අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 20කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දීලා තිබෙනවා. අපි බලන් ඉන්න මේ පරීක්ෂණ වලට මොකද්ද සිද්ධ වෙන්නේ සාක්ෂි ලබාදීමත් කරලා තිබෙනවා මේ වෙනකොට. විශේෂයෙන්ම අපි ඒ ක්‍රියාවලිය විතරක් නෙමෙයි යම් සාක්ෂි විභාගයක් දීලා තියෙනවා. සාක්ෂි විභාගයක් ලබා දීලා තිබෙනවා. අපි ඒවා අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවට යන තරම් මාධ්‍ය වෙත අපි යන්නේ නැහැ. මොකද එතකොට මේ ඒ අයට සංගවීම ඉඩ කඩ තිබෙනවා. ඒ නිසා ඒ ක්‍රියාවලියට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ වගේම මම හිතනවා නීතිපති දෙපාර්තමේන්තුවෙත් යම් මැදිහත් වීමක් සහ කාර්යක්ෂමතාවයක් අවශ්‍යකම තිබෙනවා. එතකොට දැන් මෙතන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් තමයි සාන් අපි දන්නවා අපේ රටේ මේ ගොඩක් දේපල එක්රැස් කරගන්නා දේපල ලංකාව තුල නැහැ කියන අදහස තමයි අපේ තිබෙන්නේ. විවිධ රාජ්‍යයන්ගේ නම් කියවමින් තිබෙනවා. ඒත් අපිට මේ මහා පරිමාණ අයගේ දේපල අත්පත් කර ගැනීම වෙනුවෙන් සොයා බැලීම වෙනුවෙන් විශාල ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාදායක අවශ්‍යතාවයක් තිබෙනවා. මම දැක්කා ඉන්දියාවේ මෝදී අග්‍රාමාත්‍යවරයා ඔහු යලි ඩොලර් බිලියන 25කට ආසන්න මුදලක් තමන්ගේ රජයට අත්පත් කරගන්න සමත් වෙලා තිබෙනවා. නයිජීරියාවේ හිටපු ජනාධිපතිවරයාගේ 80ක දේපල යලි අත්පත් කරගන්න සමත් වෙලා තිබෙනවා. හැබැයි ඒකට සැලකිතු කාලයක් ගියා. ඉතින් අපිත් පිළිගන්නවා විදේශගත බැංකුවල තැන්පත් කරලා තිබෙන මුදල් විදේශගත අරගෙන තියෙන දේපල ඒ පිළිබඳ පරීක්ෂණ කරලා ඒවා යලි අත්පත් කර ගැනීම සඳහා ටික කාලයක් යන එක මම හිතන්නේ අපි යථාර්ථවාදී එකකට පිළිගන්න පුළුවන්. හැබැයි එස්මන අපිට කරුණු තිබෙනවා. සාමාන්‍ය മന്ത്രിවරයෙක් මහා ගුවන් යානවල හිමිකාරයෙක් බවට පත් වුණේ කොහොමද? සාමාන්‍ය മന്ത്രിවරයෙක් ගුවන් පාසල් හිමිකාරීත්වයට බවට පත් වුණේ කොහොමද? සාමාන්‍ය අමාත්‍යවරයෙක් රට පුරා ගෙවල් සහ ඉඩම් දේපල එක්රැස් කරගත්තේ කොහොමද? සාමාන්‍ය නිලධාරියෙක් සභාපතිවරයෙක් මහා දැවන්ත දේපලවල හිමිකාරීත්වයක් අත්පත් කරගෙන තිබෙන්නේ කොහොමද? සාමාන්‍ය මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරියෙක් මහා දැවන්ත ධනයක් එක්රැස් කරගෙන තිබෙන්නේ කොහොමද? මේවා ඇස්මන අපිට තියෙන දේවල්. ඒවා පමා විය යුතු නැහැ කියන එක තමයි අපගේ ස්ථාවර. විතරයිනේ කරන්නේ. රාජ් පොලිසියට කියනවා ප්‍රශ්න කරනවා හැමදාම අර සම්මේ හුඟක් අය කියන්නේ දැන් මෙහෙම කාරණා දෙකක් තියෙනවා. එකක් විපක්ෂය කියන්නේ මේ ඔක්කොම මාධ්‍ය සංදර්ශන මේවා මේ කවුරුත් මේවා වැරදි කරලා නැහැ. මේවා මාධ්‍ය සංදර්ශන කරලා දේශපාලන පරිගැනීම් කරනවායි කියලා. තවතකින් ආණ්ඩුවෙන් මේ ගැන ඇහුවාම ආණ්ඩුව කියන නිදහස තමයි නෑ මේ අපිට කැලෑ නීතිය විදියට බෑ මේව කරන්න. මේක බොහොම නීතියානුකූලව අපි මේ යහපාලනය ගේන්න හැදුවා. මේකේ තියෙන අර යම් ක්‍රියාදාමයක් ඒ අනුව තමයි මේක කරන්නේ. මේ දෙකොල්ලම කියන දේත් එක්ක අවසානයේදී වෙන්නේ අර ඔබ කියන කාරණේ. කිසිකට දැනුමක් වෙන්නේ නැහැ. අපිත් තින ස්ථාවරේ තමයි මේක තිබෙන නීති රාමුව ඇතුළු කළ යුතුයි. ඔබට මතක ඇති අර සරත් ෆොන්සේකා මහත්මයා ඇදගෙන ගියා වගේ නෙමෙයි. ඔබට මතක ඇති ප්‍රේමදාස මහත්මයා හැදුවා ඔහු රාජ්‍ය නිලධාරීන් සහ ඔහුට එරෙහිව දේශපාලකයන්ගේ සොයා බැලීම සඳහා ලෝරස් මාපියා. එතකොට එය දේශපාලන හස්තයක් ලෙස තමයි කටයුතු කරන්නේ. ඒ නිසා මේ තින ව්‍යුහයන්ගෙන් ගලවලා වෙනම ව්‍යුහයක් ගොඩනගන එක වැරදි. අපි උත්සාහ කරන්න ඕන මේ තිබෙන ආයතන හරහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස්සු දූෂණ සභාව, ජනාධිපති විමර්ශන ඒකකයේ විගණන දෙපාර්තමේන්තුව මේ ආදී තිබෙන ආයතන හරහාම මේ ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අපේ බලපෑම කළ යුතු වන්නේ. එතකොට දැන් මේ ආයතන නියෝග දෙන්නේ කවුද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග දෙන්නේ ජෝන් අමරතුංග අමාත්‍යවරයා.
දැක විහිළු ප්‍රවෘත්ති සාකච්ඡාව ඒ අමාත්‍යවරු තමයි දැන් නියෝග දෙන්නේ. ඉතින් අපි ජනතාවගෙන් අහනවා මෙන්න මේ අමාත්‍යවරු තමයි ඒ අමාත්‍යවරයා තමයි අපේ රටේ මේ බරපතල ගණයේ වංචා දූෂණ සෙවීම සඳහා නියෝග දෙන අමාත්‍යවරයා. ඔබ දැක්කද ඊයේ? මා දැක්ක ඒක. ඒ එතන හිටපු නිලධාරීන්ටත් බොහොම අගෞරව වෙන විදිහට තමයි ඔය හැසිරුනේ. විශේෂයෙන්ම මම හිතන්නේ එතන හිටපු නිලධාරීන් නැගිටලා ගියා නම් ඊට වඩා හොඳයි. තේරුම් ගත යුතු අමාත්‍යවරයෙක් එක නිලධාරීන් එක්ක එකතු වෙලා දේශපාලන නායකත්වයක් අපේ රටේ මාධ්‍ය සාකච්ඡා පවත්වන ඉඩ ලබා නොදී සිටියි. දේශපාලකයාට තියෙන දේශපාලන අදහසක් කියන්නේ. තමන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳ අදහසක් කියන්නේ. එතෙන්ට ගෙනලා නිලධාරි වාඩි කර ගැනීම අපේ රටේ නතර විය යුතුයි. මම මේ අවස්ථාව විතරක් නෙමෙයි මම දැක්කා අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සුනත් රජීව් විජේසිංහ. ඒ රජීව් විජේසිංහ මහත්මයාත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයාත් එක්ක චෝදනාවට ලක් වෙච්ච කෙනෙක් වගේ. එකට වාඩි වෙලා කරන මාධ්‍ය සාකච්ඡා. එහෙම නෙවෙයි දේශපාලකයා හැටියට ඌට අදහසක් තිබෙන එක කියන්න අමාත්‍ය සෙල්ලදාරින්ට ඌන්ගේ අදහස කියන ඉඩකඩ අවස්ථාව ලබා දෙන්න. ඔවුන් අතර ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලුව අභ්‍යන්තර විසඳ ගන්න. Tamante එක විසඳ ගන්න බැරි නම් ඔවුන් පාර්ලිමේන්තුවේ එල්ලරෝ කරන්න. මට මෙහෙම තිබෙනවා පොලිස්පතිවරයා මට මෙහෙම බාධා කරමින් තිබෙනවා අපරාධ පරීක්ෂා දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා මට මෙහෙම බාධා කරමින් තිබෙනවා කියලා. ඒක ඒ විදිහට කියන්නේ. ඒක තමයි ශිෂ්ට සම්පන්න. ඉතින් මම කියන්න උත්සාහ කරේ. ඒතකොට මෙන්න මේ ආයතන මෙහෙවීමේ බලයත් අපි අතේ නෙවෙයි තිබෙන්නේ උන්නතේ. ඒතකොට අපේ මැදිහත් වීම තිබෙන්නේ මේ සඳහා අපි උත්සාහ කරන බලපෑමක් කරන්න. මැදිහත් කරන්න. උද්ඝෝෂණය කරන්න. ජනතා මතයක් ගොඩනගන්න. අපි මතකයි මැතිවරණ ව්‍යාපාරයේදී කිව්වා ජනවාරි මාසේ 8 වෙනිදා තියෙන අපිට එක කඩයිමක් පනින්න. ඒ දූෂිත පෞල් පාලනයේ නිමා කිරීමේ කඩයිම විතරයි ජනවාරි මාසේ 8 වෙනිදා පනින්න තිබෙන්නේ. හැමදාමත් අපේ රටේ සිද්ධ වෙච්ච දේ තමයි ඡන්දයක් ඉවර වෙලා ජනතාව ගෙදරට වෙලා පාලකයන්ට බලය දීලා ඔවුන් කරන දේ දිහා අත් බැඳගෙන බලාගෙන ඉන්නේ. අපි මේවර ජනතාවට කිව්වේ ජනවාරි මාස 8 වෙනිදා දූෂිත පාලන පෙරලා හරනවා වගේම ගෙදරට වෙලා අත් බැඳගෙන ඉන්නේ නැතුව ඒ දින විශේෂම දින 100 ඇතුළත තියෙන ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම සඳහා ජනතා ක්‍රියාකාරීත්වයක් අද අපේ රට උනා. ඒක යම් ප්‍රමාණයකට සිද්ධ වෙමින් තිබෙනවා. වෙනතට වඩා ජනතාවගේ අවධානය වැඩි වෙලා තිබෙනවා. වෙනතට වඩා ජනතාවගේ සොයාබැලිල්ල වැඩි වෙලා තිබෙනවා. ඒක හොඳ හිතකර තත්ත්වයක්. අපි උත්සාහ කරමින් තිබෙනවා අපේ පැත්තෙන් උපරිම දේ මේ සඳහා කරන්න. ඉතින් මා යලිත් කියන්නේ සමහර දේවල් මේගොල්ලන්ගෙන් කරගන්න වෙන්නේ ඉබ්බන්ගෙන් පිහටු ගන්නවා වගේම තමයි. ලැම්බෝගිනි වලට මොකද උනේ? මේගොල්ලෝ ගජ මිතුරෝ. ඉතින් මම දන්නවා. ඔව්. ලැම්බෝගිනි වලට මොකද උනේ? ඒක පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ එකක් තමයි ලැම්බෝගිනි 19න් මා දන්නා පරිදි. ඔව්. හරි ඒ කාලේ ලැබෙන තොරතුරු මා දැන් සොයපු නෙවෙයි. යම් ලැම්බෝගිනි ප්‍රමාණයක් ලංකාවෙන් පිටතට ගෙනියලා තිබෙනවා. නමුත් තවත් යම් ප්‍රමාණයක් ලංකාව තුළ තිබෙන බවට සාක්ෂි තිබෙනවා. ඉතින් දැන් වෙලා තියෙන දේ තමයි මේ තොරතුරු ලබා දෙන්න බය තත්ත්වයක් අපිට ඇවිල්ලා තිබෙනවා. අපි විසින් තොරතුරක් ලබා දුන්නාට පසුව ඒ තොරතුරු අදාළ පාර්ශවයට වේගයෙන් නැවත යන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා අල්ලස්සෝ දූෂණ කොමිසම සභාවට අපි දැන් ඉදිරිපත් කරන සමහර පැමිණිලි එක මූලික රාමුව විතරයි ඉදිරිපත් කරන්නේ. ඒකේ අදාළ කරුණු සියල්ල නැතුව. මොකද කරුණු ඉදිරිපත් කිරීමේ සැකයක් මතුවලා තිබෙනවා. මේ තොරතුරු නැවත චූදිතයන් අතර පත්වීමේ අනුව කියන්නේ දේශපාලකයෝ හරහා නිලධාරීන් හරහාද දෙපැත්තෙම කියලා මම හිතනවා. හොඳයි අපි සුගත් මහත්මයාටත් ගාලේ චන්ද්‍රපාල මහත්මයාටත් අවස්ථාව දෙන්න ඉස්සෙල්ලා තවත් එක ප්‍රශ්නයක් මට අර ඩිමෙල් මහත්මයා මතු කරපු කාරණේ දැන් යම් සහ බාණ්ඩ මිල ඒක තමයි. ඇත්තට මෙතන තියෙන්නේ අපේ රටේ ආර්ථිකයේම මහා ප්‍රතිසංස්කරණයක් අවශ්‍යකම තිබෙනවා. ඉතින් ඒ ප්‍රතිසංස්කරණ මම හිතන්නේ මේ බදු මේ සාහනේ මේ අයවැය ලේඛනය කරන්න පුළුවන් කියලා. මේක ඇත්තටම අයවැය ලේඛනයක් නෙවෙයි. මේක අයවැය ලේඛනයක් කිව්වොත් වැරදි. ඒ කියන්නේ ආණ්ඩුවේ ආර්ථික දැක්මක් ඉදිරි සැලැස්මක් කිසිවක් නැති මේ මොහොතේ බදු සාහන ටිකක් දෙනවා. ඒකෙන් අහිමි වෙන මුදල අය කරගන්න ඔය අහුවෙන එකට බදු ගහනවා. ඕකනේ සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් හයිබ්‍රිඩ් වලට ගහනවා. ඊට පස්සේ තව ඒවට ගහනවා. හරිද? ඒ කියන්නේ මේක අයවැය ලේඛනයක් දැක්මක් තියෙන එකක් නෙවෙයි. කෙසේ වුවත් මේ බදු සහනය ජනතාවට ලබා දිය යුතුයි. විශේෂයෙන් මේ පිළිබඳ අපි විධායක සභාවතියන් අවධානය යොමු කරා. සිමෙන්ති පිළිබඳ ප්‍රශ්නය වගේම බේකරි නිෂ්පාදන පිළිබඳ ප්‍රශ්නයේදී කර්මාන්ත හා අභ්‍යන්තර වෙළඳ කටයුතු රිසාත් බදු දින අමාත්‍යවරයා ඔහුගේ මාදන්‍ය අමාත්‍යංශරයටම ඔහු එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවා මේ පිළිබඳ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරන්න. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි අයවැය ලේඛන ඉදිරිපත් කරපුවම පසුවදාම මේක වෙන්න ඕන. ඔව්. ඉතින් ජනවාරි මාසේ 29 අයවැය ලේඛන ඉදිරිපත් කරලා ඊට අවශ්‍ය වෙන ගැසට් නිවේදනය නිකුත් කරන්න පෙබරවාරි 20 නම් ඒක කිසිසේත් සාධාරණ තත්ත්වයක් නෙවෙයි. මා නැවතත් කියන්නේ
මේ පාලකයන්ගෙන් මේට වඩා කාර්යක්ෂමතාවයක් මේට වාගේ වේගයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ වෙලාවේ අපිට තියෙන වැදගත් දේවල් ටිකක් කරගන්න මේ වෙලාවේ විතරක් කරගත හැකි. විවස්ථාවේ සංශෝධනත් නීති විපත සංස්කරණත් අලුත් ව්‍යන් ටිකත් ගොඩනැගීමත් මේ වෙලාවේදී කරගත හැකි. අපි ඒ මොනවාද කියලා කතා කරමු. අවස්ථාව දීලා සුගත් මහත්මයාටත් ඒ වගේම චන්ද්‍රපාල මහත්මයාටත්. සුගත් මහත්මයා කෙටියෙන් ඔබේ ප්‍රශ්නය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබතුමාගෙන් අහන්න තියෙන්නේ විජේවීරෝ බල්ලෙක් වගේ වෙඩි තියලා දාපු කනත්ත පුරල්ලේ කනත්ත ගමනායකගේ සූර තඹපු කොහොවල කනත්ත ඒව කරපු අය ගැනත් හොයලා බලනවද? ඒ වගේම සුනිල් අන්දෝලති මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්ව රාජිතට නැව් 6ක් තියෙනවා ඒව කොහෙන්ද හම්බුනේ කියලා හොයන්න ඕනේ කියලා. අනිත් කෝප වාර්තාවේ අධිකාරී වෙච්ච අය ගොඩක් ඉන්නවා. මේ ෆයිල් උස්සන් යන්න ඕනේ කෝප වාර්තාවයි එදා සඳුල්ලන්ති මහත්තයා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු නැව් 6 තියෙන දෙන්නයි ළඟම ඉන්නවා. ඒගොල්ලන්ට කටයුතු කරලා ජනතාවට පෙන්නන්නේ. එතකොට අපිට දීපු සීට් 40ක් එකපාරක් අපි දුන්නා. ඒ වගේ 60ක් කරගන්න උත්සාහ ගන්න. එහෙම නැතුව පල්ලිකදීමේ චේතනාවෙන් කටයුතු කරන්න එපා. බොහොම ස්තුතියි. හොඳයි. චන්ද්‍රපාල මහත්මයා සුබෝදයක් මහත්මයා මේ මාත්‍යට සුබෝදයක් මේ මහන්සිය දැන් පෞද්ගලික කාලේ තිබිච්ච ජනතාවට තිබිච්ච බලපත්‍ර තමයි මේ සැකේ විලාස මහත්මයාගේ ගුවන් වල ගමන් වල පත්‍රය ඒක තමයි මේ රේට් ගානේ වැඩිම කාට අනිත් එකක් කරන දැන් කරපු වරකම් ඔක්කොම මොකක්වත් නැහැ මේ මං හිතන්නේ ඒ ඔක්කොම යට ගිහිල්ලා අනිත් එක මම ආන්නේ මේ මම හිතන්නේ මේ මම කුමාර මහත්තයන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා මේ රටේ ඇත්තට අපිට තේරෙනවා හැබැයි මේ ආදර්ශ සමාන බලවේගයක් තියෙන මේ ජනාධිපතිවරයාට තිබුණකට බාන එක නමුත් එතුමා කියලා කවුරු දවස්වල එතුමාට මරණ තරගන කියලා මේ වගේ මේක ප්‍රතිපාලනය කරගෙන යනකොට ඒ මම අපි බලාපොරොත්තු වෙන්නේ එතුමාගෙන් මේ ගැන පොඩ්ඩක් වැඩිමක් කරන්න කියන රටේ මේ ආදර්ශ සමාන බලවේගය මොකක්ද? හොඳයි අපි සුගත් මහත්මයාට උත්තරයක් දුන්නොත් මේ අර විජේවීර මහත්මයා මරපු විදිය ගැන ඒ දේවලුත් හොයනවාද කියලා ඒ වගේම අර රාජසේනාරත්න මහත්මයාට චෝදනා තියෙනවා කියලා කිව්වා. එකක් තමයි අපේ පක්ෂ නිර්මාතෘ රෝණ විජේ සෝදරයෙක් ඝාතනය අපේ උපතිස්ස ගමනායක සෝදරයෙක් ඝාතනය ඒ වගේම අපේ මධ්‍යම කාර්ය සභාවේ එක් සහෝදරයෙක් කර සියලු දෙනාගේ ඝාතනයක් මේ රටේ සිද්ධ වෙච්චි තරුණ සංහාරයට එරෙහිව පුළුල් පරීක්ෂණයක් අපේ රටේ සිද්ධ වී සිටියි. හැබැයි අපි කිසිසේත්ම මේ පාලකයන්ගෙන් එක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒ ඝාතනයට හවුල් වූ අය, ඝාතනයට තොරතුරු සපයපු අය, ඝාතකයන් ආරක්ෂා කරු පිරිසකින් ඝාතකයන්ට දඬුවම් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා නම් ඒ තරම් විරුජනක තත්ත්වයක් කවදාවත් තවත් නැහැ. ඒ නිසා අපි කවදා හෝ මේ රටේ යුක්තිය ඉටු කරන වුන් වෙනුවෙන් එනිසායි අපරාධයන්ට හවුල් වූවන් ඒ ඝාතනයන්ට හවුල් වූවන් අනිවාර්යයෙන්ම එළිදරව් කිරීමක් දඬුවමක් ලබා දීමක් මේ රටේ ජනතාව කළ යුතුයි. ඊළඟ එතුමා අරකම කිව්වා ඒ කියන්නේ මේ ක්‍රෝධයෙන් වෛරයෙන් දෙනවට වඩා කැලක් එකතු කරා. මම නැවතත් කියන්නේ එතුමාගෙන් අහන්නේ මේ රටේ මහ ජනතාවගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීමට එරෙහිව දඬුවම් ලබා දීම ක්‍රෝධයක් වෙන්නේ කොහොමද වෛරයක් වෙන්නේ කොහොමද? මම කක් අහන්නම්. අරලියගහ මන්දිරේ බල්ලෝ 43කට වඩා ඇති කරලා තිබෙනවා. එක මාසයකට බලු කෑම වෙනුවෙන් 1,25,000ක් වැය කරලා තිබෙනවා. බිල්පත් තිබෙනවා ගාව. ඒ වගේම සමහර බල්ලෝ AC කාමරවල ජීවත් කරවලා තිබෙනවා. මම අහනවා මේ රටේ ජනතාවගෙන් නොතෙමින්න හරියට වහලා බලු කෑමත් අයින් අඩු කරා නේද? ඒ වෙනුවෙන්ම වෙන්න උනා. ඒ කියන්නේ නිවාස නොතෙමින්න වහලයක් නොමැති. කියන්නේ නොතෙමි ඉතාමත් අඩු පාසකම් නිවාසවල ජීවත් වෙන ලක්ෂ ගණන් ජනතාවක් ඉන්නවා. තමන්ගේ දරුවට ආර්යමං ආහාර වේලා දෙන්න බැරුව දරුවොත් එක්ක කෝච්චිය පනින්න උත්සාහ කරන, ගඟට පනින්න උත්සාහ කරන, ලිඳට පනින්න උත්සාහ කරන ජනතාවක් ඉන්නවා. ඒ ජනතාවක් ඉද්දි බල්ලන්ට ආහාර දෙන්න පුළුවන් නම් ලක්ෂ ගණන් වලින්. ඒ පාලකයන් ඒව ඉලදරව් කිරීමත්, ඒ නාස්තියට කටයුතු කිරීමත් පළගිනීමක් වෙන්නේ කොහොමද? මා සුගත් මහත්මයන් කරුණා කරලා ඉල්ලන්නේ. ඔබ විවෘත මනසින් බලන්න. මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන ලද හොරකම් කරන ලද පාලකයන් පිළිබඳව ඒ දීපල යලි අත්පත් කර ගැනීම කිසිසේත්ම ක්‍රෝධී හෝ වෛරය නෙවෙයි. ඒක මේ රටේ යුක්තිය හා සාධාරණත්වය. ඊළඟ එතුමා ඇහුවා ඒ හා බැඳිලා මැහුවා ඔබතුමා තමයි නම කිව්වේ රාජිත කියලා. එතුමා කිව්වේ ඒ ලක්ෂණෙකට එනවා මම හිතන්නේ එතුමාත් කිව්වා නැව් සංඛ්‍යාවක් තිබෙනවා. නැව් සංඛ්‍යාවක් තිබෙනවා හඳුන්වන්නේ තිබන්තුමා මේ කරුණ ඉදිරිපත් කළා තියෙනවා කියලා. ඔව්. අප සතුවත් ඒ පිළිබඳ තොරතුරු තිබෙනවා.
අපි මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ සුදු කඩදාසියක් වගේ. අපිට ඔහු ආණ්ඩු පැත්තේද ඔහු විපක්ෂද කියන සාධක අපි සැලකිල්ලක් කරන්නේ නැහැ. මීට කලින් අපේ රටේ නිර්ණායකයක් ගොඩනගලා තිබුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට සහාය දැක්වීම දේශප්‍රේමී. අද සහාය දක්වලා හෙට ඉවත් වුණොත් ඔහු දේශද්‍රෝහී. දැන් දේශප්‍රේමීද නැද්ද කියලා මනින් නිර්ණායක බවට පත් වෙලා තිබුණේ. ඔහු රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දෙනවාද නැද්ද කියන සාධකයේ මත. අපේ රටේ හොරෙකුට දඬුවම් ලබා දිය යුතු නැද්ද කියලා තීරණය විය යුතු නැහැ. ඔහු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහාය ලබා දෙනවාද නැද්ද කියන සාධකයේ මත. ඔහු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහාය ලබා දෙන්නෙක් නම් හොරෙක් නෙවෙයි දඬුවම් ලබා නොදිය යුතුයි. ඔහු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සහාය ලබා නොදෙන්නෙක් නම් හොරෙක් දඬුවම් ලබා දිය යුතු කියන නිර්ණායකයකට මේ රටපත් විය යුතු නැහැ. නිසා අපි මේ ප්‍රශ්නට අවතීර්ණ වෙලා තිබෙන්නේ එතුමා කියපු කරුණු අපි අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු අපිට ලැබී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැනටමත් අපේ නීති කණ්ඩායම් සාකච්ඡා කරමින් ගත යුතු පියවරයන් පිළිබඳ සාකච්ඡා කරමින් තිබෙනවා. අපිට ඔහු රාජිත් සේනරත්නද, ඔහු රවි කරුණානායකද, ඔහු ආණ්ඩුවේ ප්‍රබල වෙනත් අමාත්‍යවරයෙක්ද, එසේ නැත්නම් ඔහු විපක්ෂ අජින්වාස්ද, ඔහු මහින්දානන්දද, ඔහු රෝහිත අබේගුණවර්ධන කියන එක අපිට අදාළ නැහැ. අපි මේ ප්‍රශ්නයේදී මේ රටේ මහජනයාගේ දේපල හොරකම් කළාද නාස්ති කළාද අවභාවිතා වියදන අයට දඬුවම් ලබා දීමත් ඒ දේපල යලි අත්පත් කර ගැනීමත් වෙනුවෙන් අපි මැදිහත් වෙමින් තිබෙනවා. ඒක අපේ කාර්යභාරය. දැන් අර මම මේ ප්‍රශ්නේම අහන්න හිටියේ මේ චන්ද්‍රපාල මහත්මයා ඇහුවා මේ කාරණේ. දැන් මේ ආණ්ඩුවත් එක්ක හසුරුවන අදෘශ්‍යමාන බලවේග තියෙනවාද? දැන් මේ අර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කලින් මරණ තර්ජන දෙනවා කියලා කිව්වේ කලින් ජනාධිපති ධූරයට පත් වෙන්නට ඉස්සෙල්ලා. නමුත් ඒකද දැන් ආණ්ඩුවේ දූෂිතයන් ඉන්නමයි කියලා ඔබලාම ඇඟිල්ල දික් කරන නිසාම අර දැන් චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයෝ ආරක්ෂා කරන්න මේවට තිබුණු බැඳීම් සමහරු වැටුප් ගෙව්වා සමහර දේශපාලන පක්ෂවල කාර්ය මණ්ඩල වලට. ඒක නිසා තමයි මේ අයට දඬුවම් නොදෙන්නේ කියලා මේවා මේ සමාජයත් කෙරෙන කතා බහ. ඒ නිසා මෙහිම අදෘශ්‍යමාන බලවේගයන් ක්‍රියාත්මක වෙනවද මේ වැරදිකරුවන්ට විරුද්ධව දඬුවම් නොදීමට? හැබැයි මම කියන්නේ ඒවා අදෘශ්‍යමාන නෑ. අදෘශ්‍යමානයි. සහ තාමත් සොයාගන්න බැරි වෙලා තිබෙනවා නම් අපි සොයාගත යුතුයි. මෙතන ප්‍රශ්න පැන නගින මෙහිම දැන් මේ ජනතාව තුලත් මේක මේ විදිහටම තිබෙනවා. මැතිවරණ වේදිකාවේදී වංචා දූෂණ නාස්තිය පිළිබඳ කතා කරන ප්‍රමාණයට බලය අත්පත් කරගත්තට පස්සේ දඬුවම් ලබා දීමට දක්වන මැදිහත් වීමේ ඈලි මෑලි ස්වභාවයක් මතුවලා තිබෙනවා කියන එක රටේ සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙනවා. මෙතන තියෙනවා එක දේශපාලන තර්කයක් තිබෙනවා. තර්කයක් විතරයි. දැන් එක්වනිම පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න නම් එක්සත් ජාතික පක්ෂයේ බහුතර මන්ත්‍රීවරු සංඛ්‍යාවක් ලබා ගන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුබල විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුබල වෙන්න නම් එම පක්ෂය තුළ බෙදීමක් ඇති විය යුතුයි. බෙදීමක් ඇති වෙන්න නම් බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය විය යුතුයි. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කේන්ද්‍ර කරගත්තු බල කේන්ද්‍රයක් දැන් තිබෙනවා. ඊළඟ නිර්මාණය වී හැකි වන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා කේන්ද්‍ර කරගත්තු බල කේන්ද්‍රය. දැන් ඒක සිද්ධ වෙන්නේ තියෙනවා. එක්සත් ජාතික පක්ෂය හිතන්න පුළුවන්. දැන් වංචා දූෂිතයන්ට දඬුවම් දුන්නොත් දුබල වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා කේන්ද්‍ර කරගත්තු බල කේන්ද්‍රය. ඒකනේ යථාර්ථය. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෙදීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බෙදීම තීව්‍ර වෙන්න නම් මේ බල කේන්ද්‍රය ශක්තිමත්ව තියෙන එක හොඳයි කියන දේශපාලන තර්කයකට අනුව දඬුවම් ලබා නොදීමේ හැකියාවක් තිබෙනවා දේශපාලනික වශයෙන්. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාටත් හිතෙන්න පුළුවන් මේ තර්කයක් මම ගොඩනගන්නේ. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ நாயකයා. ඔහුට වගකීමක් තිබුණා ඔහුගේ පක්ෂ ජයග්‍රහණය කරවන්න. ඒක ඔහුගේ පක්ෂ ජයග්‍රහණය කරනකොට වංචා දූෂණ වලට දඬුවම් ලබා දී යුතු වන්නේ ඔහුගේම පක්ෂ ප්‍රබලයන්ට. ඔහුට ඔහුගේම පක්ෂයේ ප්‍රබලයන්ට දඬුවම් ලබා දීම හරහා ඔහුගේ පක්ෂය දුබල වීමේ අනතුරක් තියෙනවා යයි කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන් දේශපාලනික තර්කයක්. ඒ අනුව මේ පරීක්ෂණවල ක්‍රියාදාමී මන්දගාමී ස්වභාවයක් මතුවීමේ ඉඩ කඩක් තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒකද වෙමින් තිබෙන්නේ. තාම කල් වැඩි ඒ පිළිබඳ පූර්ව නිගමනයකට එන්න. හැබැයි මේක හරි දේශපාලනික වශයෙන් ගත්තොත් විය හැකි දෙයක් කියලා අපි දකින එක. දෙවෙනි කරුණ කළ අපි හිතනවා මෙහිම. දැන් මේ හොරුන්ට දඬුවම් ලබා නොදීම නිකන් අපේක්ෂිත අප වගේ. දැන්
දැන් මේ බලයට පත් වෙච්ච අය දඬුවම් ලබා දුන්නොත් වෙන කණ්ඩායම බලයට පත් වුණොත් ඔවුන්ටත් දඬුවම් ලබා දෙවි කියලා හිතෙනවා. ඒතකොට දෙගොල්ලෝ දෙපැත්තට පිට කහගෙන හිටියොත් අපි ඕගොල්ලෝ ආරක්ෂා කරනවා ඊළඟ අපි ඕගොල්ලෝ ආරක්ෂා කරනවා. දැන් අපි දැන් මේගොල්ලෝ කල්පනා කරනවා දැන් දඬුවම් ලබා නොදීම හරහා ඊළඟ ඔවුන්ට දඬුවම් ලබා දීම සඳහා අවස්ථාවක් නිර්මාණය වුණොත් අපේක්ෂිත අප වගේ දඬුවම් ලබා නොදීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීමේ ඉඩත් මේ අතර තිබෙනවා. ඒ අතර මම පිළිගන්න කරුණකුත් තිබෙනවා. මම නාම කියන්නේ නැහැ. නමුත් යම් පිරිසක් ඉන්නවා. ඔවුන්ට සැබවින්ම වමනාවකුත් තිබෙනවා මෙයට දඬුවම් ලබා දෙන්න. ඒ සඳහා පිරිසකුත් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් සාකච්ඡා කරමින් තිබෙනවා. කතාකාර පරිමිතන උන්ට අවංක වමනාවකුත් තිබෙන පිරිසකුත් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවා. මම කැමති අනුර කුමාර දිසානායක මහත්මයාගේ මේ අර අපි තවත් දේවල් කතා කරන් තියෙනවා අභ්‍යන්තර ගැටුම් වගේ දේවල් ගැන කතා කරන්න ඉස්සෙල්ලා දැන් මේ විධායක සභාව හරහා මේ ප්‍රතිසංස්කරණ ටික දින 100 ඇතුළත ගෙන්වා ගැනීමට දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් යම් සාධනීය කාරණා වුණා. ඒ කියන්නේ සිවිල් සමාජයට කන් දීමක් වෙලා යම් ප්‍රතිසංස්කරණ වෙමින් තිබෙනවා. එය ලබන සතියේ පාර්ලිමේන්තුවට ගේනවා කියලා දැන්ටම ප්‍රකාශ වෙලා තිබෙනවා. දැන් අනිත් ප්‍රතිසංස්කරණ ඒ කියන්නේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනය, ජනාධිපති ධූරයේ බලතල අඩු කිරීම, කොමිෂන් සභා ටික පත් කිරීම මේ කාරණා මාර්තු මාසය තුලදී පාර්ලිමේන්තුවට එන්නට ඉඩකඩ තිබෙනවද? මෙතන ව්‍යවස්ථා සංශෝධන දෙකක් තිබෙනවා. ඒ දෙක අපි මම දැක දින 100 වැඩසටහන කොටස් දෙකකට බෙදලා තිබෙනවා. එකක් විධායක ජනාධිපතිවරු ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ඇතුළු ප්‍රජාතාන්ත්‍රික කටයුතු සඳහා කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය. තව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් වෙනවා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා. එතකොට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ දෙකක් තිබෙනවා. ඒකෙන් පළවෙනි ප්‍රතිසංස්කරණය සැලකියුතු ප්‍රමාණයකින් සාකච්ඡා කරමින් තිබෙනවා. දැන් එතන හිර වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ගේ පාර්ශ්වයෙන් අවසන් එකඟතාවයක් තාම ලබා දීලා නැහැ. එතකොට ඊයේ ඒ පිළිබඳව මා දන්නේ සාකච්ඡා මධ්‍යම කාර්ය සභාව කතා කරා ඊයේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායකයන් හම්බුණා. හම්බෙලා මේ පිළිබඳව සාකච්ඡා කරා. මම දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවසන් උත්සාහය මොකද්ද කියලා. අපේ යෝජනාව තියෙනවා. දැන් කෙටුම්කත් කරලා අවසන් ලියවි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අරමුණක් තියෙන්න පුළුවන්. කලින් කියපු අප්‍රේල් මාසේ 23 පන්නවා බලය අත්පත් කර ගැනීම අරමුණට. මේ ව්‍යවස්ථා සංශෝධන තව කැලලා තව බලන්න හෙට කියන්නම් තව දවස් දෙකක් දෙන්න වගේ යෝජනාවලින් මේක ඇදගෙන යන්න පුළුවන්. ඒ නිසා දැන් කළ යුතු වන්නේ හදලා තියෙන සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. ඔවුන් අනුමැතිය දෙනවද කියලා අපි එදාට බලමු. ජයම්පති වික්‍රමරත්න මහත්මයා යම් කිසි පිටපතක් ඔබලට බලන්න දුන්නද විධායක සභාව තුළදී? එකක් අපි සංකල්ප පිටපතක් අපි දීර්ඝ කාලයක් සාකච්ඡා කරා. ඊට පස්සේ ඒක දැන් කෙටුම්පත් කරමින් තිබෙනවා. සංකල්ප පත්‍රිකාව විධායක ජනාධිපති ධූරයේ ඉවත් කිරීම. එහෙමනම් වර්තමාන ජනාධිපතිවරයාට මොකද වෙන්නේ? අද වර්තමාන ජනාධිපතිවරයාට ජනවරමත් තිබෙන ජනවාරි මාසේ 8 වෙනිදා ලැබුණා. ඔහුගේ කාලයට පමණක් සීමා වෙන පරිදි යම් බලතල ප්‍රමාණයක් පැවරින්න. ඊට පස්සේ මැතිවරණ දිනය ඒක පාර්ලිමේන්තු ධූර කාලය අවුරුදු 5ක් කරන්න. මැතිවරණ දිනේ නිශ්චිත වශයෙන්ම පාර්ලිමේන්තුවට ඇතුළු කරන්න. පක්ෂ මාරු කරනවා නම් മന്ത്രി ධූර ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් එනවා මැතිවරණ දිනේ අනිවාර්යෙන් මේ දවසේ. දිනේ නෙමෙයි කාල රාමුව. දින 100 දිනේට දාලානේ අතාර්කිකයිනේ. අපි මේ අපේ යෝජනාවක් උනේ පාර්ලිමේන්තු අවුරුදු 5යි 4මාරක් වෙනකම් පාර්ලිමේන්තු ඉසුරු හරින්න බෑ. 5 පනින්නත් බෑ. එතකොට අවසන් මාස 6 මැතිවරණයක් එනවා. මේ ජූනි මාසේ මැතිවරණ පැවැත්වුවොත් 2020 ජනවාරි වලට අවුරුදු 4මාරයි. 2020 ජනවාරි ජුනිත් අතර මැතිවරණයක් එනවා. ඒ කාල රාමුවක් නිශ්චිත කරන එක තමයි ඒක ප්‍රායෝගික. ඔය එකඟතාවය තිබෙනවා. ඒක ප්‍රායෝගික. ඒ වගේම අමාත්‍ය මණ්ඩලය සීමා කරන්න අපේ යෝජනා කරලා තිබෙනවා. දැනට කෙටුම්පත් කරලා තිබෙන එක අමාත්‍ය මණ්ඩලය ගැන තිබෙන්නේ අමාත්‍යවරු 30යි, නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු 40යි කියලා. නමුත් අපේ යෝජනාව බවට පත් උනේ ඇමතුරු 30ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 30කට සීමා විය යුතුයි කියලා. ඒ වගේම අපි තවත් යෝජනාවක් ඉදිරිපත් කරා. මේ අමාත්‍යංශ එක එක නායකයා බලයට පත් වෙනකොට ඒ නායකයාට ඕන විදිහට මේ අමාත්‍යංශ කඩනවා. අර කෑලි මෙහෙට එකතු කරනවා මේ ඒ කියන්නේ වැඩිම වාසි තියෙන තැන් ටික ගන්නවා. පහුගිය කාලේ මේ අමාත්‍යංශ එක දිගට පැවතිලා නැහැ. නමුත් අපි නිශ්චිත අමාත්‍යංශ නිශ්චිත කර යුතු කියන යෝජනාවක් අපි ඉදිරිපත් කරා. ඒක අග්‍රාමාත්‍යවරයා පැත්තෙන් ප්‍රකාශයට පත් කළා තිබුණා. ඒක පාර්ලිමේන්තු පනතකින් සම්මත කළ යුතුයි කියලා. අපි උත්සාහ කරන්න පුළුවන් නම් ඒ පනතත් මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න. එතකොට අමාත්‍යංශ හිතු විදිහට බෙදන්න බෑ. ඒ නිසා වැදගත් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ
ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ දිශාවට වැදගත් පියවරයන් ගණනාවක් තිබෙනවා. ඒක මම හිතන්නේ මාර්තු මාසයේ සම්මත කරගන්න පුළුවන්. 19 වෙනි සංශෝධනයේ හැටියටද ඒක හැටියට. ඊළඟ තමයි තිබෙන මැතිවරණ ක්‍රම පිළිබඳ ප්‍රශ්නේ. ඊට කලින් මැතිවරණ ක්‍රමය ගැන කතා කරන්න ඉස්සලා සෑහෙන වෙලාවක් දුරකථනයේ රැඳිලා හිටියා ලයනල් මහත්මයාත් රුවන් මහත්මයාත්. ලයනල් මහත්මයා සුබ උදෑසනක් සමා වෙන්න සෑහෙන වෙලාවක් රැඳවගෙන හිටියට. ලයනල් මහත්මයා ඔබ ඉන්නේ රුවන් මහත්මයා? ඔව් හලෝ. ඔබ ලයනල් මහත්මයා නේද? ඔව් ලයනල් මහත්මයා කතා කරන්නේ. කියන්න. ශාන් මහත්මයා ඔබතුමාට අනුර කුමාර මහත්මයාට ආයිබෝවන්. මේ අනුර කුමාර දිසානායක මහත්මයා තමයි ඉතින් දුප්පතාගේ ගොඩක් දේවල් ගැන කතා කරන්නේ. මේ පහුගිය පාර්ලිමේන්තුවේදී එතුමා ගොඩාක් දුරට තාර්කිකව කරුණු කාරණා ඉදිරිපත් කළා. මේ විශ්‍රාමිකයන්ට වෙච්ච මේ අසාධාරණ. අනේ මේ අනුර කුමාර දිසානායක මහත්මයා 10000කට 3500ක් කියන අනුපාතය කවරදාකවත් අපේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මමත් විශ්‍රාමිකයෙක්. දැන් 3000ට 2500ක් කරපු කාලාවධියේදී එකපාරටම 5000ට 1000ක් බවට පත් කළා. දැන් මේක අපේ ළමයි තාම ජීවත් අපි උගන්වනවා. මම තාම විශ්‍රාමිකයෙක් මගේ ළමයින්ට මම උගන්වනවා. මමත් කොහොමද මේ සමාජ වටපිටාව තුළ මේ තත්ත්වය කෙරෙන්නේ? එහෙමනම් කරුණාකර අනුර කුමාර දිසානායක මහත්මයා කියනකොට කියන්නේ එකක් කරනකොට කරන්නේ තව එකක්. එහෙම දෙයක් කරන්න ඉඩ දෙන්න එපා. ජාතික විධායක සභාවේදී කරුණාකරලා කතා කරලා මේ විශ්‍රාමිකයන්ට වෙලා තියෙන අසාධාරණ කොයි විදිහෙන් හරි මගහරව ගන්න උත්සාහය දරා දෙන්න. බොහොම ස්තුතියි. හොඳයි. ඔව් රුවන් මහත්මයාට අපි කන් දීලාම ඉමු. රුවන් මහත්මයා? හෙලෝ. ඔව්. ඔබ දෙපළටම සුබෝදෑසනක් කියනවා. සුබෝදෑසනක් ඔබට. මම මන්ත්‍රීතුමාගෙන් අහන්නේ. ඔව්. මෙතන මම දැන් ප්‍රකාශ කරා 94 මේවා බෞද්ධ විතරනේ කරලා සීනි ගම්මල කිව්වා. එතකොට සීනි ගම්මල කිව්වා. එතකොට 94 ඒකට ඒවා දූෂණ නෙවෙයිද? අනිත් එක දැන් මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හොරා කියලා හංගන ගහනවා. එතකොට චන්ද්‍රිකා මැතිණියට ඒක එල්ලෙන්නේ නැද්ද? අනිත් එක තමයි දැන් එහෙම එයා මහින්ද රාජපක්ෂ හොරා නම් හැබැයි මම කියන්නේ මහාන කියන්නේදී ඉස්සරහම සම්බන්ධනේ සුදුසුකම් හැටියට අගමැති අපේක්ෂක හැටියට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන්න. එතකොට බලන්න පුළුවන් වෙයි ගණන් වෙනකොට වෙනකොට කොහොමද එතුමාට ලැබෙන ප්‍රතිචාරය කොහොමද කියලා මම හිතන්නේ. හොඳයි බොහොම ස්තුතියි. තවත් අපි ඇමතුමකට ඉඩකඩ දෙමු. බොහෝ දෙනෙක් ඉන්න නිසාම සුබ උදෑසනක්. කවුද මහත්මයා අපිට එකතු වෙලා ඉන්නේ? ඔව් බාලසූරි මහත්මයා අවස්ථාව තිබෙනවා ඔබට. අල්ලගලා විසාල මහත්මයා කතාත් කළා. ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම්කම් ජනාධිපතිවර හොතු කරන්නේ විකල්ප යෝජනා දෙනවා කියලා ඒකට විතර ගන්න කාලේ ඒක ලැබෙන්න දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිතුමා ලක්වාල ජනාධිපතිවරයා ඒක ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්වා වර්තමාන ජනාධිපතිවරයාගේ හොඳයි අපි මේ රුවන් මහත්මයාගේ ප්‍රශ්නයත් මේ ප්‍රශ්නයත් අපි ගමු දෙවනුව ඊටවර මොකද අපි මැතිවරණ ක්‍රමය ගැන කතා කරමින් ඉඳලා මම බාධා කළගදී අර ලයනල් මහත්මයාට උත්තර දෙන්න පුළුවන්ද මේ විශ්‍රාමිකයන්ට යම් සාධාරණයක් ඉදුවේ යුතුයි කියලා තමයි විශ්‍රාමිකයන්ගේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එකක් තමයි 2006 ඇතිවෙච්ච වැටුප් විසමතාවය ඉක්මනින්ම අවසන් කළ යුතු තිබෙනවා. දෙවෙනි කරුණ තමයි වැටුප් වැඩිවීමේදී උන්ට සාධාරණ වැටුප් වර්ධනයක් ලබා දිය යුතුයි. මොකද රාජ්‍ය සේවකයා බඩු ගන්නෙත් එක කඩෙන් විශ්‍රාමිකයා බඩු ගන්නෙත් ඒ කඩෙන්. ජීවන වියදම රාජ්‍ය සේවකයා දැන්ට සේවයේ නීතු කෙනාට එක විදියකටත් විශ්‍රාමිකයාට එක විදියකට ජීවන වියදම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කඩේකට ගියාට පස්සේ ආවා විශ්‍රාමිකයාට නේ. ඒ නිසා අඩුවට දෙනවා එහෙම එකක් නැහැ. ඒ නිසා වැටුප් වර්ධනයක් ලබා දීම සඳහා තරකයේ පදනම් වෙන්නේ ජීවන වියදමේ ඉහළ යාම නම් අනිවාර්යයෙන් මේක විශ්‍රාමිකයන්ටත් ඇතුළත්. මේක මම පෞගේ ජාතික සභාවේදී මතු කරාට පස්සේ ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරපු අදහස තමයි අපි 3500ක් දෙනවා කියලා එකඟතාවයකට පැමිණලා තිබුණා. අප්‍රේල් මාසේ ඉඳන් ඒ 3500 ලැබෙනවා. නමුත් ඒ ගණනේ හැටියට ඌ කියපු දේ තමයි ආණ්ඩු පාර්ශ්වයෙන් ඉදිරිපත් කරපු එක තමයි 2500ක් නොවැම්බර් මාසේ ලැබුණා. තව 1000ක් එක්ක 3500ක් අප්‍රේල් මාසෙට ලබා දෙනවා කියන එක තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් අපිට අපේ පැත්තෙන් මතු කිරීම බලපෑම අපි සිදු කරලා තිබෙනවා.
ඊළඟට ඉස්සෙල්ලා මැතිවරණ ක්‍රමය ගැන කතා කරලා දැන් මැතිවරණ ක්‍රමය සිද්ධ වෙන්නේ නැහැ. මේ මැතිවරණ ක්‍රමයට තව හදන්න කල් යනවා. නමුත් මැතිවරණ කොමසාරිස් කියලා දෙනවා නෑ එච්චර කාලයක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඊළඟ මැතිවරණේ තියන්න පුළුවන් අලුත් මැතිවරණ ක්‍රමයක් එනවා නම් අලුත් මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනවද මේ දින 100ට ඉස්සෙල්ලා? අපි හිතන්නේ මා එක ටිකක් පැහැදිලි කරොත් අපේ රටේ ඡන්ද ක්‍රමයක් හැදෙන්න ඕන කොහොමද? අපේ රටේ තියෙන විවිධ දේශපාලන දෘෂ්ටීන් සහිත දේශපාලන පක්ෂ තිබෙනවා. ඒ වගේම අපි අකමැති වුණත් කැමති වුණත් සිංහල දෙමළ මුස්ලිම් ජාතික ඒ ජන කොට්ටාස මත පදනම් වෙච්ච දේශපාලන ව්‍යාපාර තිබෙනවා. ඒක ජනතාව එක එක විදිහට ඡන්දේ පාවිච්චි කරනවා මේ අයට. ඒතර අන්නේ ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් පාර්ලිමේන්තුවේ හැදෙන්න ඕන. ඒක තමයි තර්කය. ජනතාව යම් හෝ දේශපාලන ව්‍යාපාරයකට 51ක් කැමති නම් පාර්ලිමේන්තුවේ 48ත් 58ක් වගේ ආසන්න නියෝජනයක් තියෙනවා. සමාන කරන්න බෑ. 50ක් කැමතිට 50ක් 10ක් කැමතිට 10ක් එහෙම දෙන්න බැරි වෙවි. නමුත් ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වී තිබේ. ඒක තමයි මූලධර්මය. ඒතර මේ මූලධර්මය සකස් කිරීමේදී එතන තිබෙනවා සමාජ විද්‍යාත්මක කාර්යයක් තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ ජනතාව විසිරලා ඉන්නේ කොහොමද? අපි තුමු මුස්ලිම් ජනතාව මත පදනම් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා කියලා හිතමු. ඒතර ඔවුන්ට සාධාරණ නියෝජනයක් හම්බුනේ නැත්නම් පාර්ලිමේන්තුව ඇතුලේ එම දේශපාලන ව්‍යාපාර තමන්ගේ අයිතීම් වාසිකම් වෙනුවෙන් වෙන දිශාවන්ට තල්ලු වීමේ අනතුරක් තිබෙනවා. ඒ නිසා ඒ විවිධත්වයෙන් නියෝජනය වීම සඳහා අවශ්‍ය වෙන ඡන්ද පදනම සකස් කර ගැනීම සඳහා සමාජ විද්‍යාත්මක කාර්යයක් තිබෙනවා. ඒ වගේම ඒ කැමැත්ත සාධාරණ පිළිඹවීම සඳහා ගණිතීය කාර්යභාරයකුත් තිබෙනවා. දැනට හදලා තිබෙන දිනේෂ් ගුණවර්ධන මහත්මයාගේ තීරින් කර සභාව ඉදිරිපත් කර තියෙන මැතිවරණ ක්‍රමේ වැරදි. එකඟ වෙන්නේ නැහැ. එකඟ නැහැ. ඒකට මම තර්ක කරලා තිබෙනවා. කරුණු පෙන්නලා තිබෙනවා. ඒක විකෘතියක්. ජනතාවගේ කැමැත්තයි පාර්ලිමේන්තුවේ නියෝජනය යවිල විකෘතියක්. ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබඳ පෙරමුණ වගේ පක්ෂ වලට අසාධාරණයක් වෙනවා මෙතන. නෑ ඒක මම හිතුව මෙහෙම දැන් 51ක් ගන්න ඡන්ද ව්‍යාපාරයකට 75ක බලයක් ලැබෙනවා. සාධාරණේ අපිට විතරක් නෙවෙයි අපි මේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രി දුර පංගුව ගැන නෙවෙයි අප මේ ඉදිරිපත් කරන්නේ. අපි පොදු මූල ධර්මය ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් මේ පාර්ලිමේන්තුව තුළ ගොඩනැගිය යුතුයි. ඒකට ඡන්ද ක්‍රමයක් හදා ගන්නවා. ඔය ගොඩනගන පළාත්පාලන ඡන්ද ක්‍රමය තියෙනව නේද? වැරදි, විකෘති. මම ගණිතයේ සහිතව ඒකේ ඒ ඡන්ද ක්‍රමයේ ක්‍රියාත්මක වීමේදී ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධ වෙන හානිය මම පාර්ලිමේන්තුවේ දීර්ඝ ලෙස ඉදිරිපත් කළා තිබෙනවා. ඒක විකෘති ඡන්ද ක්‍රමයක්. ඒතර පාර්ලිමේන්තුව වෙන තරගත් මේ විකෘති ඡන්ද ක්‍රමය ස්ථාපිත විතුනේ. ඒ නිසා අපි අපේ යෝජනාව උනේ අපි ඡන්ද ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරන්න දැන් පටන් ගමු. අපි දින 100ට කලින් පුළුවන් නම් ඒක අවසන් කරලා පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගනිමු. ඒක ඡන්ද ක්‍රමයක් අපිට සම්මත කරගන්න පුළුවන්. හැබැයි එළමෙන මැතිවරණය අපට අලුත් ඡන්ද ක්‍රමයට යන්න බෑ. ඒකත් පැහැදිලි. මැතිවරණ කොමසාරිස්තුමා කිව්වට දින 40න් ඡන්ද දිනුවා. එතුමාට ඒ කාර්යය අයිති නෑ. එතුමාට තියෙන ඡන්ද ක්‍රමයක් දීපුවම ඊට අනුව ඡන්ද තියෙනවා. ඒක එතුමාට දින 40ක් නෙවෙයි ඡන්ද ක්‍රමය දීපුවාම අදාළ ඡන්දෙ ඒ විදිහට තියන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ මේ ඡන්ද ක්‍රමය භාවිතාවට නැගීම සඳහා අවශ්‍ය වෙන සීමා නිග්‍රහණ කොමිසමක් පත් කර ගැනීම, අලුතෙන් ආසන බෙදෙන එක. මොකද මේ අලුත් ඡන්ද ක්‍රමයක් හදන්න බෑ. ආසන 160ක් තියෙනෝනේ. මේ ආසන 160 මේ වගේම තියාගෙන අනිත් එක විතරක් එහෙට මෙහෙට චලනය කරමින් මොකද ජන සංයුතිය වෙනස්. මේක හොයන්න බෑ. මේක හොයන්න නම් ආසන 160ත් ඒ වගේම අනිත් ඔය සමානුපාතික මොකක් හරි ක්‍රමයකට ලැබෙන පංගුවත් දෙකම දෙපැත්තට විචලනය කරන්න ඕන. කරමින් තමයි අපි අර තැන හොයා ගන්න ඕන. ආසන ක්‍රමයේ කොතෙන්ට ගනවද? සමානුපාතික ක්‍රමයේ කොතෙන්ට යනවද කිය ගලප්පමින් අපි ගිහිල්ලා ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිඹුවක් හැදෙන කේන්ද්‍රය අපි හොයා ගන්න ඕන. එහෙම ඡන්ද ක්‍රමයක් හදන්න ඕන. ඔව්. ඒකට එකඟද? දැන් ඔබලා මේ කියන තර්කයට අනිවාර්යෙන් අපි කියන්නේ ඡන්ද ක්‍රමය විධායක සභාව එකඟයි. විධායක සභාව එකඟයි. මදක අග්‍රාමාත්‍යවරයා මොකක්ද අවස්ථාව කියලා තිබෙයි පිළිබඳව ඡන්ද මේ කරන ඡන්දය තමයි තියන්නේ. කමිටුවක් පත් කරනවා කියලා කිව්වලු ඡන්ද ක්‍රමය වන්න. හැබැයි වළක්වන්න බැරි විදිහට මම හිතන්නේ අපිට මේ ඡන්දය යන්න වේවි පරණ ක්‍රමයට. හැබැයි කවුරු හරි උත්සාහ කරනවා මෙන්න මෙහිම. මට තියෙන ප්‍රශ්නේ දෙක. ඡන්ද ක්‍රමයේ මත එල්ලිලා. ඔව්. මේ පාර්ලිමේන්තුව දීර්ඝ කරගන්න දරන උත්සාහයක් තිබුණා නම් ඒක අපි පරාජයපත් කළේ. දැන් ඒක දැන් වාසුදේව නානායකර මහත්මයාලා දිනේෂ් ගුණවර්ධන මහත්මයාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ප්‍රකාශ කරනවානේ මේ දැන් මෙහෙම හරියන්නේ නැහැ. විධායක ජනාධිපති ක්‍රමය බලතල අඩු කරනවා නම් ඡන්ද ක්‍රමයක් වෙනස් වෙන්න ඕන. ඒ නිසා එහෙම නොකර අපි මේකට සහාය දෙන්නේ නැහැ කියන තර්කයේ ඉදිරිපත් වුණොත් මේ එකක්වත් කරගන්න බෑ. අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරුමේ ස්වාධීන කොමිසම සභාව ස්ථාපිත කිරීම, මැතිවරණ ක්‍රමයේ දින නියම කිරීම, විධායක බලතල අඩු කිරීම, ඒ අතර විධායක ජනපති ඉවත් කිරීම, ඒ වගේම විගණන කොමිසම සභාව පිළිබඳ කරුණු මේ වැද්දගත් විවස්ථා සංසුන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. අපි බලමු වාසුලා දිනේෂ්ලා මොකද කරන්න කියලා. මොකද තවත් මේ පත්තර හරහා කරන සාකච්ඡා
මාධ්‍ය හරහා සේරන සාකච්ඡා දැන් අවසන් කළ යුතුයි. මේ ව්‍යවස්ථා සංශෝධන ඉටු කරගන්න නම් දැන් පාර්ලිමේන්තුවේ මේක දාන්න ඕන. අපි බලමු කවුද එකඟ වෙන්නේ? කවුද එකඟ වෙන්නේ? එකඟ වෙන්නේ නැත්නම් පාර්ලිමේන්තුව ඉස්සර ඡන්දයට යමු. ඡන්දයට ගිහලා ජනතාවගෙන් නැවත ජනවරමක් ඉල්ලමු. මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කෘතිය ඉටු කරගැනීමේ සහාය දෙන්න කියලා. අනුර කුමාර මහත්මයා මේවා එන්නේ වෙන වෙනමද? දැන් තොරතුරු දැනගැනීමේ පනත නම් වෙනම එනවා. එතකොට අර මේ දැන් පාර්ලිමේන්තු කොමිෂන් සභා පනත කොමිෂන් සභා පිහිටුවීම ඒවා ඔක්කොම එකට දෙක එක සංශෝධනය. එක සංශෝධනය. කියන්නේ විධායක බලය ඉවත් කිරීම, කොමිෂන් සභා ස්ථාපිත කිරීම, මැතිවරණ දිනේ තීරණය කිරීම, අමාත්‍ය මණ්ඩලය සීමා කිරීම, മന്ത്രി දුර පක්ෂ මාරු කරන മന്ത്രി දුර අහෝසි වීම වැනි වැදගත් ප්‍රතිසංස්කරණ එක සංශෝධනයක් විදියට. 19 වෙනි සංශෝධනය විදියට. ඔව් ඡන්ද ක්‍රම වෙනස් කිරීම වෙනවා තව සංශෝධනයක් විදියට. ඒක වෙන මේ. ඔව් එතන තියෙන ව්‍යවස්ථා සංශෝධන දෙකයි. එතකොට දැන් අර ආචාර ධර්ම පද්ධතියට මොකද වෙන්නේ? ඇත්තට මෙහෙම ඔබලටද ඒක වගකීම දුන්නේ හදන්න කියලා. විධායක සභාවේදී සාකච්ඡා වෙනකොට අපි කිව්වා අපේ යෝජනා ටික දෙන්නම් කියලා. අපි ඒක සකස් කරලා විධායක සභාවට ලබා දීලා තිබෙනවා. ඒක බලපුවම සද්දයක් නැද්ද? ඒක බලපුවම කාට හරි හිතෙද්ද දැන් മന്ത്രി ධූරේ වැඩක් නැහැ කියලා. කොහොම වුණත් ඒ ආචාර ධර්ම පද්ධතිය අපි ඉදිරිපත් කළා. ඒ ආචාර ධර්ම පද්ධතිය මේ අපේක්ෂකත්වයේ ඉඳන්මද නැත්නම් පාර්ලිමේන්තුවෙන් පත් වුණාට පස්සේ മന്ത്രിවරුන්ගේ එක තමයි අපි සරකලා മന്ത്രിවරයෙක් ඇටියට පත් වුණාට පස්සේ හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් අපේ රටේ മന്ത്രിවරුන්ට අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය අදාළයි. අපේ රටේ අපරාධ නීති සංග්‍රහය අදාළයි. අපේ රටේ මාර්ග නීති අදාළයි. අපේ රටේ පොදු දේපල පනත අදාළයි. ඒත් මේ අලුතෙන් අවශ්‍ය නැහැ. මේ තියෙන නීති රාමු ටික මේ අනුව මේ අයට නීති රාමු වල ඇතුළේ මේ අය කටයුතු කරනවා නම් අලුතෙන් ආචාර ධර්ම පද්ධතියක් ඕන වෙන්නේ නැහැ. ඒ වගේම අපි කිසිසේත් හිතන්නේ මෙවැනි නීති වලින් පාලනය කරගන්න බැරි වෙච්ච පිරිසක් ආචාර ධර්ම පද්ධතියෙන් මෙහෙවන්න පුළුවන් මේ කියන විශ්වාසෙත් අපි නැහැ. කියන්නේ බෞද්ධ ධර්මයෙන් මෙහෙව ගන්න බැරි වෙච්ච අය, ඉස්ලාම් ධර්මයෙන් මෙහෙව ගන්න බැරි වෙච්ච අය, කතෝලික ධර්මයෙන් මෙහෙව ගන්න බැරි වෙච්ච අය, හින්දු ධර්මයෙන් මෙහෙව ගන්න බැරි වෙච්ච අය ආචාර ධර්මයකින් මෙහෙව ගන්න පුළුවන් මේ කියන මිත්‍යාවය අපි නැහැ. නමුත් අපිට පුළුවන් සමාජ මතයක් ගොඩනගන්න පාර්ලිමේන්තුවට පත් වෙන മന്ത്രിවරයෙක් අමම වශයෙන් මෙන්න මෙහෙමවත් හැසිරිය යුතුයි. මෙන්න මේ සීමාවවත් ආරක්ෂා කළ යුතු කියලා සමාජ මතයක් ගොඩනැගීම පමණයි මේකෙන් සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් මේ ආචාර ධර්ම පද්ධතිය එන එකක් නෑ වගේ. අපි ඉදිරිපත් කළා තියෙනවා. සද්දයක් නෑ නේ කියන්නේ. දැන් මොකද අර ඔබ කිව්වා දින 100 දාලා දින ඒ ප්‍රායෝගික නෑ. නමුත් දැන් මේක ගේන්න හිටියේ පෙබරවාරි මාසේ 22 නේ. දැන් අද වෙනකොට 20 අපි දවස් 7ක් අතර අපි ඉදිරිපත් කළා තිබෙනවා. අපි උත්සාහයක් දරනවා. මොකද මේකෙන් හැබැයි මම කියන උත්සාහ කරන්නේ මේකේ මේ සැල විසඳේවි කියන විශ්වාසය නම් අපි නෑ. අනිවාර්යයෙන්. මේ දණ්ඩනීය සංග්‍රහය උනන්දුවක් තියනවද? ඔව් ඇත්තම ගිය සතියේ තමයි විධායක සභාවට ඒ යෝජනාවල ඉදිරිපත් කරේ. ඔවුන් ඒක සාකච්ඡා කරලා ඊළඟ සතියේදී ඒ පිළිබඳව අදහසක් ඉදිරිපත් කරනවා කියලා අපි හිතනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට බයද ජනතාවෙන් තුවරුමන? නෑ එතුමගේ ප්‍රශ්නේ නේද? එතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. ඒ කියන්නේ චන්ද්‍රිකා මම අහන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට ජනතාවෙන් තුවරුමන බයද? නෑ. දැඩි ලෙස විවේචනය මේ රාජපක්ෂ මහත්මයාටත් ඔහුගේ ක්‍රියාකාරකම් වලටත් එරෙහිව බිය නැතුව ප්‍රබලතම හඬ ඉදිරිපත් කර ජනතාව විමුක්ති පෙරමුණ. ඒක මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා අපිට ජනාධිපති ධූරයේ හොබවපු, මල්ලි ආරක්ෂක ලේකම් ධූරයේ හොබවපු, ඊළඟ මල්ලි ආර්ථිකයේ හොබවපු, ඊළඟ අයියා කතානායක ධූරයේ හොබවපු මහා බලවත් පාලනයක් තිබුණා. ඒ පාලනයේදී ඔවුන්ගේ ක්‍රියාකාරකම්, ඔවුන් කරන දේ පිළිබඳව ඉතා පැහැදිලිව කරුණු ඉදිරිපත් කරේ එල්දරව් කරේ අපි. බලය හසුරුවමින් සුදුවැන් සංස්කෘතිය නිර්මාණය වෙමින් තිබෙනකොට, මාධ්‍යවේදීන්ට ඝාතනය කරනකොට, සිවිල් ක්‍රියාකාරකයන්ට මර්දනය එල්ල කරනකොට ඒ වෙලාවෙත් බිය නොවි කරුණු ඉදිරිපත් කර අපි මේ වෙලාවේ රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන ක්‍රියාකාරකම් එළිදරව් කරන්න හෝ කරුණු ඉදිරිපත් කරන්න හෝ අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ඒ චණ්ඩිකමක් නෙවෙයි. අපි ඔහු චණ්ඩියෙක්, අපි චණ්ඩියෙක්. මේ චණ්ඩි කතාවක් නෙවෙයි අපි මේ කියන්නේ. අපි කියන අපිට වගකීමක් තිබෙනවා. ඕනෑම පාලකෙක් ඕනෑම පාලනයක් පිළිබඳව අපි දකින දේ, අපිට පෙනෙන දේ, අපි විශ්වාස කරන දේ සමාජයට ඉදිරිපත් කරන්න. ඒ කාර්යභාරය අපිට කරමින් තිබෙනවා. ඔව් දැන් විශාල ජනප්‍රියතාවයක් තිබුණනේ මහින්ද රාජපක්ෂ මහත්මයාට. 58ක් ඡන්දය දුන්නා පහුගිය මේ ජනාධිපතිවරණයේදී. ඒ නිසාම නුගේගොඩදී අතිවිශාල රැස්වීමක් පවත්වා ගන්නටත් ඔව්ව අගමැතිකමට අපේක්ෂකත්වයට ගේන්නට හදන කණ්ඩායමට හැකියාවක් ලැබුණා. එන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ජනප්‍රියතාවය වැඩිවීමක් වෙනවායි කියලා කිව්වොත් ඒක නිවැරදිද? මම හිතන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ ලක්ෂ 58 ලැබිලා නම් ඔය
මහින්ද රාජපක්ෂ මහත්මයා ගේන්න උත්සාහ කරන කණ්ඩායම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එතුමා ගේන්න ඕනේ නේ. එතුමා දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ කරත්තර රෝදෙන් හරි එහෙම නැත්නම් මම දැක්කා ඊයේ ජනසිත හාමුදුරුවෝ වහන්සේ දේශනා කරා උන්වහන්සේගේ පක්ෂ ට්‍රැක්ටරින් හරි එතුමාට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒතර එතුමාට නම් මේ ලක්ෂ 50ට ලැබිලා තිබෙන්නේ. එතුමාට නම් මේ විශ්වාසය ප්‍රදාන ලෙස ගොඩ නැගිලා තිබෙන්නේ. මොකද එතුමා මේ තව වෙන වෙන පක්ෂ වලින් ඉල්ලන්න උත්සාහ කරන්නේ. එතුමාට ওই සහතර කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඉල්ලන්න පුළුවන් කරත්තර රෝදෙන් එහෙම නැත්නම් ට්‍රැක්ටරින්. ඒ නිසා මේක රාජපක්ෂ මහත්මයාටම ලැබිච්ච ලක්ෂ 50 මම දැක්කා නිමල් සිරිපාල මහත්වරයෙක් පැහැදිලි කරා. ඔහුටම පමණක් ලැබිච්ච ලක්ෂ 50ක් කියලා අපි විශ්වාස කරන්නේ. ඒ වගේම ඔහු තේරුම් ගන්න ඕන නායකයෙක් හැටියට. ඔහු මුළු රාජ්‍ය බලය යොදවලා මුළු මාධ්‍ය බලය යොදවලා මූල්‍ය බලය යොදවලා ඔහුගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම ආණ්ඩුවෙන් කරලා ඔහු හෙලිකොප්ටර් පාවිච්චි කරේ රජයේ මුදල් වලින්. ඔහු වාහන පාවිච්චි කරේ රජයේ මුදල් වලින්. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙම කැබිනට් මණ්ඩලය. පහළ මැතිවරණ ව්‍යාපාරය මෙහෙව්වේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඊට ගමේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙම පළාත් සභා මන්ත්‍රීවරු. බිමේ මැතිවරණ ව්‍යාපාරය ඊවේ පළාත් සභා බලයේ සභාපතිවරු. ඒ කියන්නේ මේ තියෙන බල විහිවියත් ඔහු උපයෝග කරගත්තා. මේ සියල්ල උපයෝග කරගෙන ඔහු පරාජයටපත් වුණා. ඒ නිසා ඔහු අපේ රටේ ජනවරමට යටත් විය යුතුයි. ඒ නිසා රාජපක්ෂ ජනාධිපතිවරයාට ඇත්තටම ඔහු යම් කාර්යභාරයක් අපේ රට වෙනුවෙන් කරලා තිබෙනවා. දැන් හොඳම දේ Taman ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා පරාජයටපත් වුණාට පස්සේ විශ්‍රාම සුවයෙන් තමන්ගේ දේශපාලන ජීවිකාව ගත කරන එක. එසේ නැතුව ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා නම් පාර්ලිමේන්තුවෙන් පසුව පෙරදුනහම ඔහු දකුණු පළාත් සභාවට ඉදිරිපත් වෙනවා. දකුණු පළාත් සභාවෙන් පෙරදුනහම ඔහු බිලියත්තේ ප්‍රාදේශ සභාවට ඉදිරිපත් වෙනවා. එහෙම විය යුතු නැහැ. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා පරාජයටපත් වුණා. ඔහු දැන් ඉන්න තියෙන්නේ ඔහු ජනාධිපතිවරයෝ හොබවලා පරාජයටපත් උනේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඔහු රට අවුරුදු 10කට ආසන්න කාලයක් රට පාලනය කරලා පරාජයටපත් උනේ. ඒ නිසා ඔහු විසින් කළ යුතු දේ තමයි ජනතාවගේ ජනවරමට ගරු කරලා ඔහු විශ්‍රාම සුවයෙන් තමගේ දේශපාලන ව්‍යාපාරයට උපදේශයක් කැටියට රටේ යම් අවස්ථාවක් මත වුණාම තමන්ගේ අදහස් ඉදිරිපත් කරමින් දේශපාලන නායකයන්ට ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳ සාකච්ඡාවක් කරමින් ප්‍රබුද්ධ දේශපාලන ප්‍රවේශයකට අවතීර්ණ වෙයි. එසේ නැතුව මම නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්න බෑ. මම නැතුව රට තියෙන්න බෑ. මම නැතුව යුද්ධයක් නැති රටක් තියෙන්න බෑ. මම නැතුව මේ ජාතික සමගිය තියෙන්න බෑ වගේ ක්‍රෝධ සහිත පාලනය හැසිරීමට ඔහු වෙන්න එපා. ඒ නිසා අපි ඔහුගෙන් ඉල්ලා සිටින්නේ ඔබ අපේ රටේ දේශපාලනයේ යම් කාර්යභාරයක් ඉටු කරලා තිබෙනවා. ඒ කාර්යභාරයේ ගරුත්වය තබාගෙන ඔබ දේශපාලනයේ වෙනත් භූමිකාවකට පනපවන්න කියන එක තමයි අපේ ඉල්ලීම තිබෙන්නේ ඔහු කෙරෙහි. හොඳයි රාජපක්ෂ මහත්මයා ගැන යලියලිත් මම මතු කරන්නම්. ඊට කලින් අජිත් මහත්තුරු දෙන්නෙක් ඉන්නවා විත් එකතු වෙලා. කඩුවෙලෙන් එක් අජිත් කෙනෙක්, පිළියන්දලින් තව අජිත් කෙනෙක්. අපි අජිත් කඩුවෙල අජිත් මහත්මයාට සුබෝදෑසනක් අන්ද්‍ර සහෝදරයා මට ප්‍රශ්න දෙකයි මම ඉක්මනින් අහන්න. පළවෙනි ප්‍රශ්නේ ওই විධායක සභාවට සහභාගී වුණ අන්ද්‍ර සහෝදරයා කියලා තියෙනවා මේ කියන්නේ අම්තූරයකට වඩා ඉහළින් මේක තියෙන අපි එහිඳ ඇමරිකාව බාර ගන්න මේ මෙතන ඉඳලා අපි කටයුතු කරනවා කියලා කිව්වේ. ඔය දැන් මොතන එතන ක්‍රියාදාමයේදී ශේෂ්ඨ කීපයක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යවස්ථා සංශෝධන ඊළඟට හොරු සම්බන්ධයෙන් ප්‍රශ්න වල්ලන්නේ කොහොමද ඊළඟට මහජනතාවට සාහන කරන වගේ ශේෂ්ඨ කීපයකින් ඔතන ওই විධායක සභාව රැස්වෙන කටයුතු කරන්නේ. අන්ද්‍ර සහෝදරයන් අහන්නේ මොන ශේෂ්ඨයේද හරි ලේසි තීන්දුව తీරන ගන්න මොන ශේෂ්ඨයේද හරි අමාරු තීන්දුව ගන්න කියන පළවෙනි ප්‍රශ්නේ. ඊළඟ එක දැන් ඔය අපි දන්නා අහවල් චූදිත්‍ය මේ රහස් පොලිසියට ගිහින් අට උත්තරයක් දුන්නා. ඊළඟට එහෙම ඊළඟට නීතිපති ගාවට දාලා තියෙනවා ඒක හදන්න වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවානේ. දැන් ඔය ප්‍රොසෙස් එකේ අද තිබ්බේක ඊළඟ ස්ටෙප් එක තමයි හෙට වෙන්න පුළුවන් තියෙන්න පුළුවන්. නමුත් තව තුමාන දෙකකින් නම් ඒක තියෙන්නේ. එන්නේ එතරම් ඔය ස්ලෝ වෙන්නේ හැම එකක්ම. ඒක මොනිටර් කරන්න. ඒ ගැන බලන්න විද්‍ය සභාවක් නැති. ඒකට නිකන් අර එක්ස්පර්ටයිස් කට්ටිය නැද්ද දාගෙන වෙන මොකක් හදාගන්න නෑ. අට උත්තරේ ගත්තට මොකද මේක පයින් කරදයි. ඒක කියන්නේ කොහෙම නැද්ද කට්ටියක් ඒක දාන්න බැරිද කියලා මම අහනවා. කොහොමද ස්තුතියි අජිත් මහත්මයා. පිළියන්දල අජිත් මහත්මයාට තමයි ඊළඟ අවස්ථාව. ශාන් මම මේ කෙලිම අනුර කුමාර මන්ත්‍රීතුමාගෙන් අහන්නේ ප්‍රශ්නේ. දැන් අපේ ලංකාවේ ඉන්නේ වැඩි පිරුම තුන්වෙලම බත් ගන්න මිනිස්සු ඉන්නේ. එතකොට එහෙම කියේදී අපි දැන් මේ බත් ගන්න හාල් මිල අහස උසර හාල් මිල ගිහින් තියෙනවා. එතකොට ගන්න අපිට දැන් මොකද උඩු පිටි වලින් අපි තෝෂ හදලා කන්නේත් නැහැ, වඩේ කන්නේත් නැහැ. එතකොට අයවැයෙන් සහනයක් හම්බුනේත් නැහැ. එහෙම කියේදී එතකොට ඒ ගැන සමුන්නාන්සලා එතකොට ගිහිල්ලා විධායක සභාවට මතු කරනවද මේ ගැන? ඒ ගැන පොඩ්ඩක් මේ කතා කරලා හාල් මිල අඩු කරලා ඒක වගේ සහනයක් දෙන්න. අනිත් එක සිනම පාරක් පෙරදිච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්දය ඉල්ලන්න හොඳ නම් සිනම පාර පෙරදිච්ච මහින්ද මහත්තයාට ඡන්දය ඉල්ලන්න බැරි මනුස්සයෙක් ජයග්‍රහයි විදිහට ඉඳ තාම මිනිස්සෙක්. අන්න ඒකයි මට දැනගන්න බොහොම ස්තුතියි. අර
මේ සෙමින් සිදුවීම මේ නීතිමය කටයුතු සෙමින් සිදුවීම සම්බන්ධයෙන් මොකුත් නැද්ද යම්කිසි කමිටුවක් කෝපත් කළ යම්කිසි ඇතර එතුමගේ ප්‍රශ්නේදී මම තවත් එකක් සම්බන්ධ කරා මේ කැබිනට් මණ්ඩලයට උඩින් ඉන්නවා වගේ. මගේ එහෙම නෙවෙයි. මේක කැබිනට් මණ්ඩලයට උඩින්ද පාර්ලිමේන්තුවට උඩින්ද නෙවෙයි. මේ විධායක සභාවට පැවරිච්ච කාර්යභාරයක් තිබෙනවා. අර දින 100 වැඩපිළිවෙල අධීක්ෂණය කරමින් මෙහෙවමින් බලපෑම් කරමින් මැදිහත් වෙමින් මේ දින 100 තුළ සාර්ථක කරගන්න. මේක තියෙන තැන මම හිතන්නේ අපි ඊතර සැලකිල්ලක් කරන්නේ නැහැ. ඊළඟ තමයි අනුකුමාර මහත්මයාට මේ අර්ලියගහ මන්දිරේ කාමරයක් තියෙනවා කියලා කියන්නේ මේ විධායක සභාවේ ගිහිල්ලා රැස්වීම වලට සහභාගී වෙන්නේ. ඒක ඇත්තද? ඒ තරම් හාස්‍යජනක කතාවක් තවත් අපි දැනගන්න ඕනේ නැහැ. දකින්න නැදිනේ කියපු කෙනා සහ ඔව් මම ඔබට කියන්නම්. අපිට අමාත්‍යංශ 4ක් තිබුණා. මේ අමාත්‍ය හැම අමාත්‍යවරයාටම නිල නිවාසයක් හම්බ වෙනවා. නිල නිවාසෙට වතුර, විදුලි බිල, ඇඳ ඇතිරිලි, මුරකරුවන් සියල්ල ගෙවනවා. අපි කිසිදු නිල නිවාසයක් පාවිච්චි කළා නැහැ. අපි අමාත්‍ය දුර දරපු කාලේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන නුවරඑළිය නිවස් නැහැ. නුවරඑළිය ගිහිල්ලා තමන්ගේ පවුල යාළු මිත්‍රෙන් එක්ක විවේක ගන්න ඕන නිවස් නැහැ තිබුණා. ඒ නිවස්නේ අපේ මන්ත්‍රීවරු කවදාවත් උපයෝග පාවිච්චි කළා නැහැ. රජයට ආйти තානායම් තිබෙනවා. සංචාරක බංගලා. මගේ අමාත්‍යංශයට යටත් සංචාරක බංගලා ගණනාවක් තිබෙනවා. ඔය එක බංගලාවකවත් අපි රැයක් නිදාගෙන නැහැ. ඒ නිසා මම මේ මහත්තුන්ට කියන්නේ මේ අර්ලියගහ මන්දිරේ කාමරවල නිදා ගන්න කාමරවල වැඩ කරන්න නම් මේනියාවක් අපිට නැහැ. හැබැයි මේ මහත්තුන්ට පුදුම ඇති. මොකද උන් අර්ලියගහ මන්දිරේ රෙදි අපුල්වනකොට අර්ලියගහ මන්දිරේ වලන් හොදනකොට අර්ලියගහ මන්දිරේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සුවචකීකරු සුරතුළුම් බවට පත් වෙලා ජීවත් වෙනකොට ඔවුන් කල්පනා කරනවා ඇති මෙහෙම දේශපාලන භූමිකා තියෙන්න පුළුවන්ද කියලා. ඒකක් කරනකොට ඒක මුළුමනින්ම මම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඒ වගේ කියන අයත් ඒවත් අපි කිසිසේත්ම සැලකිල්ලක් කරන්නේ නැහැ. ඊළඟ මම කියමින් ආවේ ඒ විධායක සභාවේ නීතිමය ශාස්ත්‍ර ඔබතුමා කිව්ව ඇත්ත. ඇත්තටම ඒකම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. සමහරව ප්‍රශ්න කරනවා, සමහරව මෙහෙවනවා, එහෙම කරනවා. ඒ වගේම මේකේ විවිධ ශාස්ත්‍රපත් කරලා තිබෙනවා. දැන් ව්‍යවස්ථා සංශෝධනේ අපිට තියෙන දේශපාලන අදහසක් ඉදිරිපත් කරන්න විතරයි. മന്ത്രി ධූර පක්ෂ මාරු කරොත් മന്ത്രി ධූර අවශ්‍ය යුතුයි, ඡන්ද කාල නිර්ණය විය යුතුයි. ඒකට එකඟතාවයක් තිබෙනවද පක්ෂ මාරු කරොත්? ඔව්. ඒතර අර ද්විත්ව පුරවැසිකම සම්බන්ධනේ අපි ඉදිරිපත් කරා. ඒකට එකඟතාවයක් තිබෙනවා. ඒතර අපිට තියෙන දැන් දේශපාලන අදහස් ඉදිරිපත් කරන්න. ඒක නීති කෙටුම්පත් කිරීමේ කාර්යභාරය, ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ කාර්යභාරය තිබෙන්නේ ඔවුන් නැතේ. ඒකට වෙනම එක්ස්පර්ට්ලා ඒ පිළිබඳ විශේෂත්ව දැනුම් තියෙන කණ්ඩායම් පත් කරලා තිබෙනවා. ඔවුන් මේ වැඩේ කරනවා. ඒ නිසා මේක දේශපාලකයන්ගේ වැඩක් නෙවෙයි. අපිට තියෙන දේශපාලන අදහස කියන්නේ ඒකට අනුරූප ලෙස ව්‍යවස්ථාව සකස් කර ගැනීම වෙනුවෙන් කණ්ඩායම් වල දායකත්වයක් ලබාගෙන තිබෙනවා. අර අජිත් මහත්මයා අහපු කාරණේ පිළියන්ද අජිත් මහත්මයා අහපු කාරණේ මහින්ද මේ රනිල් වික්‍රමසිංහත් 29 තාව පරදුනා. මහින්ද රාජපක්ෂ මහත්මයා තාමත් ජනප්‍රියයි. ඒ නිසා පරදුනායි කියලා ඒක දවසට යුතුයි. මහින්ද රාජපක්ෂ මහත්මයා පරදින්නේ අවුරුදු 10කට ආසන්න කාලයක් රට පාලනය කරලා ඔහුට තව අවුරුදු 2ක් තිබියදී gediye පිටින් ඔහු මේ අවුරුදු 2 වෙනුවට අවුරුදු 7ක් දීර්ඝ කර ගැනීම වෙනුවෙන් ඡන්දයකට ඇවිල්ලා. එතකොට මුළු මැතිවරණ ව්‍යාපාරෙම පෙළ ගැහෙන්නේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඊට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට තමයි මැතිවරණ ව්‍යාපාරෙ පෙළ ගැහෙන්නේ. ඒ පෙළ ගැහිමේදී ඔහු පරාජයටපත්. ඔහු රාජ්‍ය පාලනය ඔබවලා පරාජයටපත් වෙලා ගෙදර ගිහිල්ලා තියෙනවා. ඔහු නැවත කැඳවන්නේ. ඉතින් මම කියන්නේ ජනතාව එතුමාට කැමති නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීරණයක් ගත යුතු වෙන්නේ. හැබැයි අපි එතුමාට කියනවා දැන් මේ මතයක් ගොඩනගන ඕනේ එතුමාට ලක්ෂ 50ක් තිබෙනවා. මොකද මේක කණ්ඩායමක් ඉන්නවා රාජපක්ෂ මහත්මයාගේ අවතාරය හෝ කැඳවීමෙන් දේශපාලන කරන වරනකොට වෙන භූමිකාවක් නැහැ. පසුගිය කාලේ පුරාම වෙනම ස්වාධීන අනන්‍ය දේශපාලන ගමනක් වුණත් තිබුණේ නැහැ. ඔවුන්ගේ මුළු දේශපාලන ජීවිකාවම සකස් වෙලා තිබෙන රාජපක්ෂ මහත්මයාගේ තුරුල්ල මත ඉඳලා. ඒ නිසා රාජපක්ෂ මහත්මයා නොමැති දේශපාලන භූමිකාවක් වුණට පනපවන්න බෑ. ඒ නිසා උන් උත්සාහ කරනවා රාජපක්ෂ මහත්මයා දෙවත දේශපාලන කරලට ගිහින්. ඒක ඔහු සතුව ලක්ෂ 50ක් තිබෙනවා නම් ඔහු මොකටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලන්න උත්සාහ කරන්නේ? ඒතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙනම ඉල්ලයි. අවශ්‍ය නම් වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරයි. මහින්ද මහත්තයා වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ එහෙම ඉදිරිපත් කරන්න අවශ්‍ය නම්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කංගන අපිට ප්‍රශ්නයක්වත් නැහැ. හැබැයි මම කියන්නේ මේක නිකන් හැම වෙලාවම
මේ මොකක් හරි සංකල්පයක් අදහසක් කියනකට වඩා හොඳයි මහින්ද රාජපක්ෂ මහත්මයාට එච්චර තන්ද ප්‍රමාණයක් තියෙනවා නම් බය නැතුව ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ගන්න පුළුවන්. ඔහු ඒකට එනවනම් අපි කියන්නේ ඔහු දේශපාලන විශ්‍රාම සුවයෙන් ඉන්න කියලා. හැබැයි එන්න තීරණය කරනවා නම් ශ්‍රී ලංකාවේකම ඕනේ නෙවෙන දිනේශ් ගුණවර්ධන මහත්තයා කරත්තරෝදෙන් ඉල්ලන්නකෝ. අවසාන ප්‍රශ්න දෙකක් වෙයි. එකක් ප්‍රකාශකකින් ගන්න අනිත් මේ මම ප්‍රශ්න දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා ඉල්ලන කණ්ඩායම එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට වුණොත් ඒ වගේම මේ ජාතික ආණ්ඩුව පිහිටුව යුතුයි කියලා කියන ඉල්ලීම එකතු වෙලා එවිල්ලා තියෙනවා. මේ හැම කාරණයක් එක්කම අවසානයේදී ඔබ කිව්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයි රැඳිලා තියෙන මේ ආණ්ඩුව. ඔවුන් කිව්වොත් මේ ප්‍රතිසංස්කරණ වලට අපිට සහයෝගය දෙන්න බෑ. එක්කෝ ජාතික ආණ්ඩුවකට ගිහිල්ලා මේවා තව සාකච්ඡා කරලා මේකට විසඳුමක් ගන්න ඕන. එහෙම නැත්නම් මේ ඡන්දයකට යනවා නම් මේ වගේ තර්ක මතුවලා අවසානයේදී මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් දින 100 ඇතුළත මොකද වෙන්නේ? පාර්ලිමේන්තු ඉස්සරලා ඡන්දයකට යන්න ඕන. ජනතාවට කියලා කියන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. ඔහු තමයි දින 100 වැඩපිළිවෙලක් ඇතුලේ මේ යෝජනාවලට එකඟ වෙලා තිබෙන්නේ. ඒකට තමයි ජනවරම ලැබිලා තිබෙන්නේ. ඉතින් ජනතාවට දෙන්න අවස්ථාවක් එන්න. ව්‍යවස්ථා මා එකයි කියන්නේ. අපේ යෝජනාව තියෙන දැන් සකස් කරලා තියෙන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේක වෙන යටි අරමුණු සඳහා වෙන කුමන්ත්‍රණකාරී අරමුණු සඳහා ගිලී ගිය තිර බලය අත්පත් කර ගැනීම සඳහා වංචනිකයන් දඬුවම් දීම වැළැක්වීම සඳහා මෙම ව්‍යවස්ථා සංශෝධනය පස්සට ඇදීමට ඉඩ ලබා නොදී යුතුයි. ද පාර්ලිමේන්තු ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන්න. බලමු නිමල් සිරිපාල මොකද්ද කරන්න කියලා. බලමු ලීලාන් පෙරේරා මොකද්ද කරන්න කියලා. බලමු අනුරයාපා මොකද්ද කරන්න කියලා. ඒක ජනතාවට දැනගන්න පුළුවන්. ඒ නිසා පාර්ලිමේන්තු ඉදිරිපත් කරමු. පාර්ලිමේන්තුවෙන් එම ව්‍යවස්ථා සංශෝධන ප්‍රතික්ෂේප වුණොත් පාර්ලිමේන්තු ඉස්සර ඡන්දෙට ගිලා ජනතාව ගාවට මේක ගිලා කියමු. ඒක තමයි අපේ යෝජනාව. හොඳයි. උදේ ගම්මන්පිල මහත්මයා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කළා. ජනතා විමුක්ති පෙරමුණ මේ හැම දෙයක්ම කරන්නේ විපක්ෂයේ ප්‍රධාන විපක්ෂය හැටියට එන්නට කියලා. අපි බලමු ඒක අහලම උත්තරයක් දෙමු. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බවට දෙමළ ජාතික සන්ධානයේ පත් වුණා. එතකොට රටේ විපක්ෂ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මම ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ මේ මැතිවරණයට කලින් ඇහුවා ඇයි මේ පාර්ලිමේන්තු මැතිවරණයක් අභියස තමන්ගේ ඡන්ද කුට්ටිය පොදු අපේක්ෂකගේ හිර කරන්නේ ඒක පාර්ලිමේන්තු ඡන්දෙදී මාරාන්තිකයි නේද කියලා. හැබැයි ඒ අය ඒකට සුබ ප්‍රතිචාරයක් දැක්ුවේ නෑ. රාස හෙලි වුණා. නිදර්ශන ලෝක කුසලානේ තියෙන ක්‍රිකට් මම ක්‍රිකට් වලින් විස්තර කරන්න. පළවෙනි ඕවර 15 දී පන්දු රකින්න දෙන්නෙක් විතරයි මීටර් 20 සීමාවෙන් එළිය තියන්නේ. ඇයි ඒ? පිටිකරුවන්ට පොඩ්ඩක් ලකුණු ටිකක් එකතු කරගන්න පහර දීලා අවස්ථාව දෙන්න. මේ වගේම දෙයක් තමයි කරන්න හදන්නේ. විපක්ෂයේ ප්‍රධාන බලවේගයේ සන්ධානයේ ආණ්ඩුව ඇතුලේ අවුරුදු දෙකක් හිර කරගෙන තියාගෙන දැන් අලුත් යෝජනා හැටියට අවුරුද්දක් හිර කරගෙන තියාගෙන ජවිපෙට තනි විපක්ෂයේ බවට දේශපාලන පොරපිටියේ වර්ධනය වෙන්න අවස්ථාව ලබා දීම. මේක තමයි ජනාධිපතිවරණයේ හංසයාට ජවිපෙ ඡන්ද එකතු කිරීමේ වෙනුවෙන් ලබා දෙන ප්‍රතිලාභ. ඉතින් එතුමගේ අපි ඒකට උත්තර දෙන්න එතුමගේ තර්කයේ මුළුමනින්ම බිඳ වැටෙනවා. මොකද අපි ජාතික ආණ්ඩුවට එකඟ නැහැ කියලා තියෙනවා. නිසා එතුමගේ ඔළුවේ හැදෙන හිතලු වලට තර්ක හදන්න එපා. හැබැයි එතුමා කියනවානේ ජනතා විමුක්ති පෙරමුණේ විපක්ෂ වීමේ අරමුණෙන් කටයුතු කරන්නේ. අපි කටයුතු කරන්නේ මේ රටේ බලය අත්පත් කරගැනීමේ අරමුණ. අපි දේශපාලන ව්‍යාපාරය යදී ඒකට. අපි මැදිහත් වෙන්නේ ඒකට. අපි දේශපාලනය කරන්නේ ඒකට. ඒ නිසා උදේ ගම්මන්පිල මහත්මයාට මොකක් හරි වෙන දේශපාලන භූමිකාවක් නැහැ. මොකක් හරි ආණ්ඩුවක සක්කයක් බවට පත් වෙලා අමාත්‍ය ධූරයක් අරගෙන ඒක වෙනුවෙන් ඔහි දොඩෝ ඉන්න භූමිකාව යාට තිබුණාට ජනතා විමුක්ති පෙරමුණට ඊට වඩා ඉහළ භූමිකාවක්. අපි මේ රටේ බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ගොඩනගපු දේශපාලන ව්‍යාපාරය. ඒකේ කඩයිමක් තිබුණා නම් විපක්ෂයට පව් කරන්න. ඕක අපි ඒක පව් කරන්න ලෑස්ති. ඒකෙන් පස්සේ නම් අපිට ආණ්ඩුවට එන්නේ ඒකටත් අපි ලෑස්ති. විපක්ෂ කඩයිම පව් කරන්නේ නැතුවම පාලන බලය ලබා දෙන්න ලෑස්ති නම් මේ රට ජනතාව ඒකටත් අපි ලෑස්ති. අපේ දේශපාලන ව්‍යාපාරය හැදුවෙම බලය අත්පත් කරගැනීමේ අරමුණයි. සූදානම් ජවිට පුළුවන් මේ ආණ්ඩුවක් බලයක් ලැබුණොත් කරන්න. අපි මේ ළඟදී සමීක්ෂණයක් කරා. මේ රටේ හොරකම් කරන්නේ නැති පක්ෂ කවුද කියලා ඇහුවොත් බහුතර ජනතාවක් දීලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ කැමැත්ත. මේ රටේ මහජනක මුදල් නාස්ති කරන්නේ නැති පක්ෂය ඇහුවොත් ජනතා විමුක්ති පෙරමුණ බහුතරයක් දීලා තියෙනවා. මේ රටේ කාර්යක්ෂම පක්ෂ මොකද්ද කියලා ඇහුවොත් ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ අවංකම පක්ෂ මොකද්ද කියලා ඇහුවොත් බහුතරයක් කියලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ. මේ රටේ ජනතාව වෙනුවෙන් නොබියෝ පෙනී සිටින පක්ෂ මොකද්ද කියලා ඇහුවොත් ජනතාව දීලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ. මේ රට හොඳ මාවතකට යොමු කර හැකි විශ්වාස කරන පක්ෂ මොකද්ද කියලා ඇහුවොත් ජනතාව දීලා තියෙන ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා කාට ඡන්දෙ දුන්නත් ජනතා විමුක්ති පෙරමුණ අද අපේ රටේ ජනතාවගේ හිතේ තියෙන පක්ෂය. අපි කියන්නේ මේ හිතේ තියෙන පක්ෂයට බලය දෙන්න කියලා. බලය දෙනකොට මේ අටපාස් නැති අය පාරිභෝගික කටයුතු අමාත්‍යාංශ හැසිරුවා නම් හොර උපාධිගත්තු අය රට පාලනය කරලා තිබෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ජනතාවත් එක්ක වැඩ කරලා ඈත ගම්වල ඉඳන්
විවිධ ශේෂ්ත්‍රයන් දක්වාම අපේ දේශපාලන බලය අපේ අත්දැකීම් අපි විහිදුවලා තිබෙනවා. මේ රට පාලනය කරන්න පුළුවන් ජනතාව විමුක්ති පෙරමුණ. ඒ වගේම මම අවසන් කරනවා. අපි උත්සාහ කරන්නේ මම අපේ ඉන්න කණ්ඩායම රට පාලනය කරන්න පමණක්ම නෙවෙයි. අගමැති ධූර විපත් කර ගැනීම, අමාත්‍ය ධූර ලබා ගැනීම අපේක්ෂාවක් නැහැ. අපි හිතනවා මේ රටේ රට පාලනය කළ හැකි, ඒ සඳහා උපදෙස් දිය හැකි, ඒ සඳහා මෙහෙවිය හැකි කාර්යක්ෂම පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි අපේ පාලනයකදී ඒ අදාළ අමාත්‍ය ධූර මෙහෙවන්නේ. ඒ පිරිස තමයි අපේ පාලනයකදී ආණ්ඩුවේ ප්‍රධානම යාන්ත්‍රණය බවට පත් කරන්නේ. අපි අපිට කළ හැකි දේ අපි කරන අතර විශාල පිරිසක් ඉන්නවා එළියේ. රට වෙනුවෙන් රටේ කාර්යභාරය කළ හැකි. ඔවුන් මේ දේශපාලන ගැන කලකිරලා, දේශපාලන එපා වෙලා, අවස්ථාවක් නැතුව නිහඬ වෙන්න. ඒ හැම කෙනෙකුට අවස්ථාවක් නිර්මාණය කරන පාලනයක් අපි ගොඩනගන්න. ඒ නිසා ලංකාවේ වඩාත්ම කාර්යක්ෂම, වඩාත්ම වංකු පාලන ගොඩනගන එකකින් විශ්වාස අපි තුල තිබෙනවා. ඉදිරි දැන් මේ ජාතික ආණ්ඩුවට විරුද්ධව ඉදිරි මැතිවරණයකදී ප්‍රධාන පක්ෂ දෙකම වෙන වෙනම තරම් කළා අපි ජාතික ආණ්ඩුව පිහිටවනවා කියලා යම් කිසි විදිහකට බලයට ආවොත් ඔවුන් ආරාධනා කළොත් ජාතික ආණ්ඩුවකට සලකලා බලනවා. එක්සත් ජාතික පක්ෂයට අනු ආණ්ඩුවක් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනු ආණ්ඩුවක් හෝ දෙගොල්ලෝ එකතු වෙලා එකට හදන ආණ්ඩුවක් හෝ මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා එවැනි ජාතික ආණ්ඩුවකටවත් ජනතාව කිසිසේත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. අභිහින් මස්ජිදවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයාට අපේ බොහෝ වෙලාවක් සාකච්ඡා කළා. බොහොම පැහැදිලිව මේ කරුණු කාරණා වලට පිළිතුරු ලබා දුන්නා. ඉතින් ඔබගේ වගකීම මම හිතන්නේ ජාතික විධායක සභාවේදී කොසේ හෝ මේ ප්‍රතිසංස්කාර පාර්ලිමේන්තුවට ගෙන එන්නට බලපෑම් කරાવી කියන විශ්වාසයත් එක්ක අපි ඔබට සුබ පතනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හොඳයි අපි ඔබෙන් සමුගන්නවා. යහපත් සතියන්තයක් ප්‍රාර්ථනා කරමින් අපි සඳුදා සුපුරුදු වේලාවට මුණ ගැසෙමු.